ආයුබෝවන් සුබෝදෑසනක් ඔබට නිරෝගී වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා අපි ලෑස්ති අදත් සියලු තොරතුරු පත්තර මේන්තුවෙන් වාර්තා කරන්න. ඉතින් 16 වෙනිදා ඉරිදා දවසේ හැමදේම අපි ඔබට මේ ආකාරයෙන් කියනවා. පත්තර වලට එහා ගිය සමහර දේවල් අද ඉරිදා පත්තර නිසා අපිට කියන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම යාවත් කාලින කරලා ඔබට සඳහන් කරන්න අපි ලෑස්ති. ඊයේ දවසේදී මධ්‍යම අධිවේගයේ දෙවන අධීර විවෘත වුණා. සංවර්ධනය වෙනවා, රට ඉස්සරහට යනවා. ඉතින් මේ හැදෙන රටේ සංවර්ධනය වෙන රටේ ඔබ යම් දායකත්වයක් ලබා දෙන්න නම් නිරෝගීකම කියන එක අංකයක බවට පත් කරගන්න. නිරෝගීකම අත්‍යවශ්‍යයි. ඔමික්‍රෝන් 160ක් කීය හොයාගන්නවා කියලා ආචාර්ය චන්දිම ජීවන්දර කියනවා. ඉතින් මේකත් එක්ක ඔබේ ඒ සැලකිල්ල මූලික සෞඛ්‍ය පුරුදු ටික අනුගමනය කරලා වැඩ කටයුතු කරන එක. ගොඩක් අය ඉන්නේ දැන් ඒ ඉන්න තැන්වල නෙමෙයි, ගෙවල් වල නෙමෙයි, මේ දවස්වල ට්‍රිප් ගිහින් ඉන්නේ. පරිස්සම් වුණොත් විතරයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. රට ඉස්සරහට අරගෙන යන්න හැකියාව ලැබෙන්නේ. අජිත් good morning. Good morning සමීර. සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම. අර සමීර කිව්වා වගේ අර දීර්ඝ සතියන්තයක් ඇවිත් තියෙන්නේ. ගොඩක් අය කොළඹින් පිට ඉන්නේ. අපි දන්නවා ඒ කියන්නේ පරිස්සමෙන් ඉන්න කොරෝනාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැවැන්ත විදිහට ව්‍යාප්ත වෙන කාල සීමාවක්. මේ කාල සීමාව හින්දා පරිස්සම බොහොම වැදගත්. ඊයේ දවසේ අපේ රටේ ඉතිහාසයේ අලුත් විදිහට ලියවෙමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අධීර ජනතා අයිතියට පත් කෙරුණා අතිගරු ජනාධිපතිතුමන්. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ කටයුතු සිද්ධ වුණා. අපි ඒ ගැනත් ඔබට කියන්න සූදානම්. ඒ අතරේදී දැන් ට්‍රිප් ගියපු නැති ගෙදරට ඉන්න වෙලා පිරිසට පොතක් කියවන එක ටිකක් වටින දෙයක්. හේතුව තමයි නිදහසේ විවේකයෙන් ඉන්නකොට අපි පොත්වලට හරි ආදරේ, පොත් කියවන්න කැමති. අපි හැමදාම සෙනසුරාදා ඉරිදා දවස්වල අලුත් පොත් ගැන කියනවා. අදත් ඒ වගේ පොතක් ගැන ඔබට කියන්න සූදානම් වෙන්නේ. මේ පොත පින සසරට බණ නිවනට කියලා තමයි නම් කරලා තියෙන්නේ. නම ඇහුවාම ඔබට හිතෙන්න පුළුවන් මේකේ අන්තර්ගතය පිළිබඳව. නිශාන්ත මංචුල හොරවල තමයි මේ කෘතිය රචනා කරන්නේ. නිශාන්ත අපෙන් ඉල්ලලා තිබ්බා මේ පොත ගැන කියන්න කියලා. දහම් පිපාසයෙන් බුදුදහම සොයන පිනැති සිව්වනක් පිරිස අරබයා දෙවන අවබෝධ කරනු පහසු වනු පිණිසත් ගොරතර සසර සයුර තරණය කරනු පහසුවීම පිණිසත් මෙත් සිතින් යුතුව මෙම පුස්තකය රචනා කළෙමි කියලා ඒ විදිහට අද දවසේ නිශාන්ත මංජුල හොරවල මේ පොතට පසුවදනක් ලියලා තියෙනවා. ඒ අතරදී මේ කෘතිය අන්තර්ගතය නැත්නම් මේ ඇතුළත තියෙන කාරණා පිළිබඳව හැඳින්වුවොත් එහෙම බොහෝ කලක් තිස්සේ විවිධ භික්ෂුන් වහන්සේගේ සහ විවිධ පුද්ගලයන්ගේ ධර්ම දේශනා ශ්‍රවණය කළද කර්ම මාර්ගයේ මිස ධර්ම මාර්ගයේ මට හමු නොවුණේ. මේ මුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් ඇති වූ උද්‍යෝගයේ මත විවිධ පොතපත පරිශීලනය කර සහ දේශන උපයෝගී කොටගෙන ලබාගත් දැනුම් පද්ධතිය තුළින් ධර්ම මාර්ගයේ සොයාගතිමි. මේ අත්භවය තුළදීම සෝවන් ඵලය ළඟා කර ගැනීමටත් එතනින් නතර නොවී නිවනට පත්වීමටත් මේ පොතෙහි අඩංගු කරුණු නුවණින් විමසා තම ජීවන රටාව සකස් කර ගැනීම තුළින් අත්විඳිය හැකිය කියලා ඒ විදිහට පෙරවදනක් ලියනවා. ඒ හැඳින්වීම ඒ විදිහට මේ කෘතිය පිළිබඳව ලියනවා. දිනක් දෙවියන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරන දෙවියෙකු මෙසේ ප්‍රකාශ කරන ලදී. ජීවිතය ජරා මරණය කරා ගෙන යයි. ජීවිතය ඇත්තේ ටික කාලයයි. මේ බිය දකින කෙනා සැප එළවන පින් කළ යුතුය කියලා ඒ විදිහට මංජුල මේ පොතේ ආරම්භයේ සටහන් කරලා තියෙනවා. නිවන් දැකීමේ දොරටු 6ක් තියෙනවා. මේ දොරටු 6 පිළිබඳව මංජුල ලියනවා. ඒ වගේම තව බොහෝ කරුණු කාරණා විශේෂයෙන්ම අවිද්‍යාව නිසා සංඛාර හටගනී, සංඛාර නිසා විඥානය හටගනී, ජාති ජරා මරණ හටගනී. ඔය ආකාරයෙන් මේ බුදුදහමේ බොහෝ දෙනෙකුට වැදගත් වෙන දේවල් මේ කෘතියට අන්තර්ගත කරලා තියෙනවා. ඔබ බෞද්ධයෙක් වුණත් අබෞද්ධයෙක් වුණත් අරගෙන කියවන්න හොඳ කෘතියක් විදිහට ඔබට හඳුන්වන්න පුළුවන්. ඒ නිසාමයි අපි මේ කෘතිය තෝරගත්තේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, ඒ වගේ මාර්ග සත්‍ය. මේ දුක හට ගැනීම, දුක නිරුද්ධ වීම සහ දුක නිරුද්ධ වීමේ මාර්ගය දැකීම මේ තමයි උතුම් නිවනට මඟ. ඒ නිසාම ඔබට අපි ආරාධනා කරනවා මේ පොත අරගෙන කියවන්න. නිශාන්ත මංජුල හොරවල තමයි රචනා කළේ. ඒ වගේම අපි ආරාධනා කරනවා මේ බලන් ඉන්න ඔබටත් ඔබ කතුවරයෙක් නම් අපිට එවන්න. ඔබේ කෘතිය පිළිබඳවත් අපි කියන්න සූදානම්. මුළු රටේම ජනතාව මේ කියවන පිරිසක් බවට පත් කරන්න අපි සෑහෙන වෙහෙසක් මහන්සියක් දරනවා. ඒ වෙහෙස මහන්සියට ඔබටත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපි ආරාධනා කරනවා පොතක් තියෙනවා නම් එවන්න. අපි ලෑස්ති සුදුසු නම් ඒ දේ රටටම කියන්න. සමීර. ඔව් ඉතින් හෙට පොය දවස ඉතින් හෙට පොයත් එක්ක තමයි අපි මේ කෘතිය ඔබට සඳහන් කරන්න කටයුතු කළේ. මහා ලොකු ධර්ම කාරණා නෙමේ. කාටවත් කරදරයක් නැතුව, කාටවත් කරදරයක් වෙන්නේ නැතුව උත්සාහය, වීරිය මේවත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. මහා ලොකු ධර්ම කාරණා අපේ ජීවිතේ හිත ඇතුලේ තියාගන්න. ඊට අමතරව
අර දේ පොඩි දේවල් ටිකක් නේද අපේ හැම ආගමකින්ම කියන්නේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන එක. අන්නේ වටපිටාව ගොඩනගා ගන්න පුළුවන් නම් කොයි කාටත් හොඳයි. අපි යනවා අධිවේගී මාර්ගයේ ඊ දවසේදී විවෘත වුණා දෙවෙනි කොටස කිලෝමීටර් 40.9 එකක දුරක් මේ කොටස මීරිගම කුරුණෑගල දක්වා. ඉතින් මීරිගම කුරුණෑගල විතරක් නෙමෙයි එතනින් එහාට අනුරාධපුර යනවා නම් ඒ ඕන තැනකට යන්න පුළුවන්. අද සන්ඩේ ඔබ්සර්වර් වාර්තාව තියෙනවා ඡායාරූප වාර්තාව. අපි යනවා මේ ඡායාරූපය බලන්න විවෘත කරන අවස්ථාව. අද දවසේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන ඡායාරූපය බවට පත් වෙන මේ ඡායාරූපය අතිගරු ජනාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමන් ඒ වගේම මහාමාර්ග අමාත්‍යතුමන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයා මේ පිරිස දක්ෂිණ සමවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස විවෘත කිරීමේ අවස්ථාවට එක්වන ආකාරයේ මේ ඡායාරූපයේ දැක්වෙන්නේ. The second phase of Central Expressway from Meerigama to Kurunakala was opened to the public yesterday under the patronage of the President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa. මේ දෙපළගේ ප්‍රධානත්වයෙන් මේ කිලෝමීටර 40.9 එකක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස විවෘත කෙරුණා කියන කාරණාව පිවිසුම් ස්ථාන නැත්නම් ප්‍රවේශ මාර්ග 5කින් යුක්තයි. මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල, යග්ගපිටිය මේ තමයි මේ ස්ථාන පහෙන් ඇතුල් වෙන්න සහ පිට වෙන්න හැකියාව තියෙනවා මේ අධිවේගී මාර්ගයට. ඒ වගේම මන්තිරු 4කින් යුක්ත වෙදි කරලා තියෙන්නේ රුපියල් බිලියන 149ක වියදමින් ඉදි කළා කියන කාරණාව සඳහන් වෙනවා. ඒ වගේම මේ අවස්ථාවට අපි දැක්කා සම්බන්ධ වෙනවා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා වගේම සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා මේ පිරිස ඊයේ දවසේ මේ විවෘත කිරීමේ අවස්ථාවට එකතු වෙලා හිටියේ හැටි අපි දැක්කා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ සමීර දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මධ්‍යම අධිවේගී මාර්ගය අපි දන්නවා එවක ජනාධිපතිවරයා විදිහට ඉඳපු පස්වෙනි විධායක ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තමයි මුල්ගල තියන්නේ. මේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කරන්න මට මතක විදිහට නම් 2014 නොවැම්බර් මාසේ 14 වෙනිදා මේ මුල්ගල තියන්නේ. මේ මුල්ගල තියලා ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනවා. හැබැයි යහපාලන රජයේ සමයේ කිසිම ඉදිකිරීමක් සිද්ධ වුණේ නැහැ. අපි දැක්කා ඒ ලබාගත් කොන්ත්‍රාත්තුවත් ඊට පස්සේ නැවතත් ඒ කොන්ත්‍රාත්තුව අලුත් කරනවා. බිලියන 35ක මුදලකට බිලියන 25ක මුදලකට ඉදිකරන්න නියමිත වෙලා තිබ්බේ. හැබැයි බිලියන 35ක් දක්වා ඒක වැඩි වෙනවා. ඒ අතරදී මේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පළවෙනි අදියර නැතුව ඇයි දෙවෙනි අදියර විවෘත කරන්න කියලා. අපි දැක්කා මේ සම්බන්ධයෙන් ව්‍යාපෘති භාර ප්‍රධාන ඉංජිනේරුතුමන් සඳහන් කරපු කාරණාව තමයි පළවෙනි අදියර සඳහා මුදල් ලැබුණේ නැහැ. දෙවෙනි අදියර සඳහා මුදල් අනුමත වෙලා තිබ්බා. ඒ නිසා දෙවෙනි අදියර ඉදි කළා. නමුත් 2024-25 අවුරුදු වෙනකොට පළවෙනි අදියරත් සාර්ථකව අවසන් කළා. එතකොට කඩවත ඉඳන් කෙලිම කුරුණෑගලටම යන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම දැන් බොහෝ දිනක් බලන් ඉන්න නුවරට කවද්ද මේ මධ්‍යම අධිවේගී මාර්ගය දික් වෙන්නේ දිවෙන්නේ කියලා. ඒකත් ඉතාමත් ඉක්මනින් සැබෑවක් කරන්න යථාර්ථයක් කරන්න සූදානම් කියන කාරණාව ඊ දවසේදී සඳහන් කළා. ඒ අතරදී ජනාධිපතිතුමන් ඊ දවසේ රටේම ජනතාව වෙනුවෙන් මහම විශේෂම මේ දැඩි උද්‍යෝගයෙන් යුතුව රටේ ජනතාව මේ සංවර්ධන කාර්යයට දායක කරගන්න ඕනේ කියලා එතුමන්ගේ හිතේ තියෙන හැමදේම ඊයේ දවසේ අපි දැක්කා. රටේ ජනතාව වෙනුවෙන් බොහොම අපූර්වට වචනවලට පෙළගස්සලා ඉදිරිපත් කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමත් ඊයේ දවසේ මේ රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළා. සමීර ඔව් අධිවේගී මාර්ග කියන එක අපේ රටට අමුත්තක් වෙලා අලුත්තක් වෙලා තිබුණා. ඉතින් ඒ අනුව තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයකට හදන්න කටයුතු කරේ. අත්දැකීම් දැන් අපිට තියෙනවා අධිවේගී මාර්ගවල ගමන් කරන විදිහ මොන විදිහද. එතකොට මේ ගාස්තු ගෙවන්න ඕනේ, වගේම යන්න ඕනේ ස්පීඩ් එක මොකද්ද මේ හැම දෙයක්ම දන්නවා. මේ අත්දැකීම හැබැයි අලුත් වෙන්නේ වෙනස් වෙන්නේ මේ අධිවේගී මාර්ග කොටස මීරිගම කුරුණෑගල කොටස තමයි ලංකාවේ තියෙන සුන්දරම ලස්සනම අධිවේගී මාර්ගය කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යෙන් බලන්න ගිහලා අද දවල් 12 වෙනකන් නොමිල යන්න පුළුවන්. අත්‍යවශ්‍ය ගමනක් තියෙනවා නම් ගිහින් බලන්න. අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා කියලා අපිම කියනවා. ඒ හින්දා අනවශ්‍ය ඒවාට ඔබ එළියට බහින්න එපා. කොරෝනාත් තියෙනවා. ඒ ගැනත් දැනගෙන කටයුතු කරන්න. ඊයේ උත්සවයේදී අග්‍රාමාත්‍යතුමන් ආමන්ත්‍රණය කරනවා උත්සව සභාව. ඒ වගේම රටට පණිවිඩයක් දෙනවා. ඊළඟට මොකද්ද ගන්න පියවර? ඊළඟ කොටස මොන ආකාරයෙන්ද විවෘත කරන්නේ? හදන්නේ කොහොමද? මේ සියල්ල කියන අපි බලමු අගමැතිතුමා කියන දේ. එදා මන්නාර මේ මඩු දේවස්ථානයට යන පාර හදා දෙන්න කියලා ඒ ජනතාව මගෙන් ඉල්ලුවා. ඉතාම හොඳ තත්ත්වයේ පාර මඩු දේවස්ථානයට යන්න හදලා දෙන්න එදා අපි බාර කරගෙන හදා දුන්නා. එදා මේ පාර විවෘත කරන්න උත්සවයට මන්නාර මේ බිෂොප්තුමා මට ආරාධනා කළා. එතකොට සටන් විරාම කිව්වා මේ රටේ ක්‍රියාත්මක වුණා. උතුර ගැන නැගෙනහිර යනවා නම් කොටින් ගෙනුත් අවසර ගන්න ඕන කියලා එදා බිෂොප්තුමා කිව්වා.
වෙයි. අගමැතිවරයා හරියට පාර හදලා ඒ පාරේ යන්න LTT එන් අවසර ගන්න තත්ත්වයක් තිබුණු යුගයක්. හැබැයි එවැනි තත්ත්වයක් තිබුණා කියලා අද හුඟක් අයට අමතක වෙලා. මට මතකයි මම එදා කිව්වා LTT එන් මම අවසර ගන්නෙ නෑ. එහෙම අවසර අරගෙන පාරේ යන්නෙත් නෑ කියන එක මම එදා පැහැදිලිව කිව්වා. හැබැයි කිසි කෙනෙකුගෙන් අවසරයක් නැතුව වැඩි දවසක් යන්න කලින් මේ පාරෙන් මඩු වලට එනවා කියලා එදා මම කිව්ව මතකයි. එදා ඉඳන් පාරවල් හදන විතරක් නොවේ හදවු පාරවල් වල නිදාසේ යන්න පුළුවන් තත්ත්වයක් අපිට ඇති කරන්න පුළුවන් වුණා. ඉදිරියටත් අපි මේ පාටේ පාරවල් හදනවා වගේම ඒ පාරවල් වල නිදහසේ යන්න පුළුවන් තත්ත්වයකුත් ඇති කරලා ස්ථීර වශයෙන්ම ඇති කරනවා. මට මතකයි ඒ කාලේ කියනවා මේ අධිවේගී මාර්ගය හදන්න ගිය වියදමෙන් රත්තරන් වලින් කාපට් දාන්න පුළුවන් කියලා. 2015 ආණ්ඩුව පෙරලන්න කතා කර ගියෙත් මේ අධිවේගී මාර්ගවල බව අපි දන්නවා. ඒ වුණාට 2015න් පස්සේ අඩුම තරමේ කඩවත මීරිගම කිලෝමීටර් 37 හදන්න ආතවත් තිබ්බේ නැහැ. නිසිකලට අධිවේගී මාර්ගවල වැඩ කෙරුණා නම් රටේ ආර්ථිකයට යෝධ ශක්තියක් වෙන්න තුරු බවයි අපි විශ්වාස කරනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය හදලා ආරම්භ කරපු වැඩපිළිවෙල අද දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. එදා අපි ආරම්භ කළ වැඩපිළිවෙල යහපලාන ආණ්ඩුවෙන් අපස්සට ගත්තේ නැත්තම් මේ වෙනකොටත් අපි දළදා හාමුදුරුවන් වඳින්න මහනුවර යන්නේ අධිවේගී මාර්ගයෙන් බව අමතක කරන්න එපා. නිසි කලට වැඩ කරන්න නැති එකේ පාඩුව මේ අධිවේගී මාර්ග විතරක් නෙමෙයි අපේ ජීවිතේටත් ඒක හොඳ ආදර්ශයක්. අපි හරි වෙලාවට වැඩ කරන්නේ නැත්නම් පාඩුවක්ම තමයි වෙන්නේ. අධිවේගී මාර්ගයේ උදාහරණයක් අගමැතිතුමා කියනවා. මේ අතරේ ඔබ දැක්ක මේ මාර්ග කොටස විවෘත කරන්න කලින් බයිසිකල් දහවන තරගයක් තිබුණා. පාපෙත් තරගයක් තිබුණා. ITN අපි තමයි සජීවීව මේ තරගය විකාශය කරේ. ඉතින් ඒ අනුව ඔබ මේ තරගය දැක්කනම් බැලුවනම් ඔබ දකින්න ඇති තරගය අවසන් කරන්නේ සියලු දෙනා 10ක් 20ක් විතර එක පොකුරට පළමු 10 දෙනෙක් ඉන්නවා එකට අවසන් කරන්න හිතා ගන්න බෑ කවුද දිනන්නේ කියලා. ඒ අනුව අපේ ITN දර්ශන වීඩියෝ දර්ශන අරගෙන තමයි කවුද ජයග්‍රාහකයන් කියලා තෝරගෙන තියෙන්නේ. මේක තමයි වෙන්න ඕනේ. හැමෝම එකට එකමුතුව සහ එකට එකතු වෙලා ඉදිරියට ගියොත් එක පොකුරකට ඉස්සරහට ගියොත් තමයි මේ රට සහ ඔබේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න හැකියාව ලැබෙන්නේ. ජනාධිපතිතුමා ඊයේ කතාවේ කියන සාරාංශය මේකද? අපි බලමු. අපි සෞභාග්‍ය දැක්ම මේ සංවර්ධන වැඩ ක්‍රමවේදය අපි තමුන්නාන්සේලාට ඉදිරිපත් කරා. ඒ හින්දා තමයි 69 ලක්ෂයක් මට ඡන්දය දුන්නේ. ඒ වගේම 3න් 2ක පාර්ලිමේන්තු බලයක් අපිට දුන්නේ. අපි එදා බලාපොරොත්තු නැහැ. අපි දැනගෙන හිටියේ නැහැ මේ වගේ ගෝලීය වසන්තගතයක් ඇවිල්ලා අපිට රට වහන්න වෙලා විවිධ බාධක ඇති කරලා මුළු ලෝකෙටම මේ වගේ තත්වයක් උදා වෙයි කියලා. නමුත් අපි පළවෙනි දවසේ ඉඳලම ඒට සූදානම් වෙලා අපි කටයුතු කළා. දැන් තුන්වෙනි බූස්ටර් එන්නද දෙනවා. මම අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. මේ බූස්ටර් එන්නත ලබා ගන්න. ආම්දුරනේ අපි පොරොන්දු වෙනවා. මම අවුරුදු 5ක් තුල කරනවායි කියපු ඒ පොරොන්දුණු වැඩ සියල්ලම ලබන අවුරුදු 3 තුල කරනවාමයි කියන එක මම තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා. එදා අවුරුදු 30ක් මේ රටේ තිබුණු යුද්ධය අපි අවසන් කරන්නට සූදානම් වෙනකොට අපිට ඔය අද එන චෝදනා එදත් ආවා. මහින්ද ජනාධිපතිතුමාට මතක ඇති. අන්තිම දවස වෙනකම් අපිට ඔය චෝදනා ආවා. නමුත් ඒ චෝදනා මැද්දෙත් අපි අවුරුදු 3කින් තමයි අවුරුදු 30ක යුද්ධය අවසන් කරේ. එහෙමනම් මේ ඉතිරි අවුරුදු 3දී අපි පොරොන්දු වෙන වැඩ කොටස කරන එක කච්චක් නෙවෙයි කියලා මම තමුන්නාන්සලාට කියනවා. අද මම ওই මාධ්‍යවලට කියනවා අපිත් එක්ක ගහ ගැනීමක් නෑ මෙතන. කවුරුවත් අතර තරඟයක් නෑ. අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නේ රට හදන්න. අපේ බලාපොරොත්තුව මේ රට හදන එක. එහෙමනම් මම මාධ්‍ය වේදිකෙන් ඉල්ලා සිටිනවා. ඔබ මේ සංවර්ධනයේ පාර්ශවකරුවෙක් වෙන්න. අපේ රජයේ අපි පොරොන්දුනේ දේශීය කර්මාන්ත කරුවා දිනු කරනවා කියලා. ඔව් අපි සමහර පිටින් ගේන බාන්න නැවැත්තුවා. යම් කිසි කෙටි කාලයකට ඒ වගේ හිඟයක් ඇති වෙනවා. අපේ ප්‍රතිපත්තිය දේශීය ගොවියා දේශීය කර්මාන්ත කරුවා දිනු කරන එකයි. මම රසායනික පෝර නවත්තන්න කිව්වේ මම දන්නවා අමාරු කාරණයක්. නමුත් ජනතාව වෙනුවෙන් ඉදිරි පරම්පරාව වෙනුවෙන් කල්පනා කළයි. ඒක අමාරු කාරණයක්. මම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින අපි විශ්වාස කරන්න. එන අපි ගොවියව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. අපි පුද්ගලිකවම ගොවිතැනෙන් බිහි වුණු පුද්ගලයෝ. අපේ අම්මලා තාත්තලා වගා කරපු මිනිස්සු. අපි කවදාකවත් ගොවියා අමතක කරන්නේ නෑ. මතකයි මම බලයට ආපු වෙලාවේ තරුණයෝ අර පුරන් වෙච්ච කුඹුරු වගා කරන්න පටන් ගත්තා. මම මේ තරුණයන්ගේ නිල්ලා සිටිනවා. දා බලාපොරොත්තු වුණ දේ ඉෂ්ට කර ගැනීම සඳහා නැවතත් මා එක්ක එකතු වෙලා අපි මේ පුරන් කුඹුරු වගා කරන්න එන්නයි කියලා මම තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටිනවා. එතමයි අතිගරු ජනාධිපතිතුමන්ගේ ඉල්ලීම රටේ තරුණ පරපුරෙන්
කරන ඉල්ලීම ආයාචනය තරුණ පරපුරට එකතු වෙන රට ගොඩනගන්න එකතු වෙන රටේ නායකයන් මේ විදිහට ඔබට ඇරයුම් කරන්නේ. ඊයේ දවසේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවේදී ජනාධිපතිතුමන් පළ කර අදහස් දැන් අද දවල් 12 වෙනකම් මධ්‍යම අධිවේගී මාර්ගයේ නොමිලේ ගමන් කරන්න ඔබට අවස්ථාව හිමි වෙනවා. අපි සූදානම් මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ ගමන් පහසුව කොයි ආකාරයෙන්ද මේ සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ, ඉදිරියට කොහොමද මේ සංවර්ධන කටයුතු සිද්ධ වෙන්නේ, මේ සියල්ල පිළිබඳව කතා කරන්න අපි දුරකථනින් සජීව ලෙස සම්බන්ධ කරගන්න සූදානම් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්ව සරදා වීරකෝන් මහත්මයාව අපිත් එක්ක වෙනවා. එතුමන් මේ මොහොතේ සුබ දැසනක් සරද මහත්මයා. සුබ දැසනක්. අපි කැමති දැනගන්න දෙන අද දවල් 12 වෙනකන් ජනතාවට නොමිලේ ගමන් කරන්න ඉඩ ප්‍රස්තාව ලබා දීලා තියෙනවා. කොයි ආකාරයෙන්ද මේ කටයුතු සිද්ධ වෙන්නේ? ඊයේ රාත්‍රියේ ඉඳන් තමයි මේ ගමන් කිරීමේ පහසු සලස්වලා දීලා තියෙන්නේ. ඔව්. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අතිගරු ජනාධිපතිතුමා විසින් ඊයේදී ජනතා ඉදිරියට පත් කරා. ඒ වෙලාවෙ ඉඳන් ඊට ටික වෙලාවකට පස්සේ ඊයේ රෑ 12 ඉඳන් අද දවල් 12 වෙනකම්ම නොමිලේ ජනතාවට මේ මාර්ගයේ ගමන් කිරීම සඳහා අවස්ථාව ලබා දීලා තිනවා. අද දවල් 12න් පස්සේ ගාස්තු අය කිරීම සහිතව තමයි මේ මාර්ගයේ ගමන් කළ හැක්කේ. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මෙම මාර්ගයේ අද දවල් 12 වෙනකම් ගමන් කිරීමේදී ගමන් කරන අය සියලු දෙනාම තමන්ගේ ආරක්ෂාව මෙම අධිවේගී මාර්ගයේ දේපළ වලට වෙන ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න. මොකද මේ තමන්ගේ ආරක්ෂාව කිව්ව සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී අපගේ අනිකුත් සේවාවන් පොලිසිය ඒ වගේම ඒ අදාළ අනිකුත් ආරක්ෂිත උපකරණ සහිතව තියෙනවා. නමුත් මේ වෙලාවේ දවල් 12 වෙනකන් අපි එහෙම තබලා නැහැ. ඒක නිසා හැමදෙනෙක්ම තමන්ගේ ආරක්ෂාව ගැන විශේෂ සැලකිලිමත් වෙන්න. ඒ වගේම අධිවේගී මාර්ගයේ දීපල තියෙනවා. මේවා සම්බන්ධව මේ සියලු දේවල්ම ජනතාව සතු දීපල දැන් ඒක නිසා ඒ සම්බන්ධව සැලකිලිමත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ශරද මහත්තයා අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද කොහොමද දැන් මේ මාර්ගයේ ගමන් කරනකොට ගාස්තු මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වන්නේ? අපි දන්නවා මේ සියලු වාහන වලට වෙන කාණ්ඩ වශයෙන් තියෙනවා. හැබැයි වැඩිපුර ධාවනය වෙන්නේ මෝටර රථනේ, වෑන් රථ වගේ දේවල්, ලයිට් වෙහිකල්. කොහොමද ගාස්තු ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් මේව අධිවේගී මාර්ගයේ අන්තර්භූම මධ්‍යස්ථාන කීපයක් තියෙනවා. මීරිගමේ පටන් ගත්ත පස්සේ නාකලගමුව, ඊට පස්සේ දම්බොක්ක, ඊට පස්සේ ගැට්ටුවාන, අවසානයේ යග්ගපිටිය. මේ අධිස්ථාන කීපයක් තියෙනවා. අපි පටන් ගත්තොත් මීරිගමෙන් ඇතුල් වෙන කෙනෙකුට නාකලගමුවෙන් එළියට යනවා නම් රුපියල් 150ක්ද, ඒ වගේම දම්බොක්කෙන් එළියට යනවා රුපියල් 200ක්ද, කුරුණෑගලින් එළියට යනවා නම් රුපියල් 250ක්ද, යග්ගපිටියෙන් එළියට ගියත් රුපියල් 250යි. ඒ කියන්නේ යග්ගපිටිය සහ කුරුණෑගල අතර අය කිරීමක් කරන්නේ නැහැ. ඒකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මොකද කුරුණෑගල නගරයේ තදබදයේ අවම කිරීම සඳහා යග්ගපිටියෙන් යම් කෙනෙක් ඇතුල් වෙලා කුරුණෑගල දම්බොක්කෙන් කුරුණෑගල ගැට්ටුවානින් එළියට යනවා නම් ගැට්ටුවාන සහ දම්බොක්ක අතර ගාස්තු අය කිරීමක් කරන්නේ නැහැ. කුරුණෑගල නගරයේ වාහන තදබදයේ අවම කිරීම සඳහා මේ තීරණය තියෙන්නේ. හැබැයි අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහන සඳහා පමණයි එතරම් ඇතුල් වීම සහ පිටවීම වෙන්නේ. හරි. ශරද මහත්මයා අපිට කියන්නකෝ ඊළඟට දැන් ඔබතුමා දුරකථනයෙන් අපි වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඊළඟ බලාපොරොත්තුව කඩවත ඉඳලා මීරිගම දක්වා මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ? කොච්චර කාලයක් ඇයිද අවසන් කරන්න වැඩ? ඔව් දැන් කඩවත මීරිගම කොටසේ මේ වෙන විට කඩිනමින් අර මෙම කොටසේ ක්‍රියාපොතිය මම හිතන්නේ 2015 දී අපි පටන් ගත්තත් යම්කිසි ඒ ණය ගිවිසුමේ ප්‍රමාදයක් නිසා ප්‍රමාද වුණා. ඒක කෙසේ වෙතත් දැන් කඩිනමින් මේ කටයුතු කරගෙන යනවා. අපි 2024 මැද වෙනකොට අවසන් කරලා ජනතා අයිතියට පවරන්න අපි අදහස් කරගෙන ඉන්නවා. හොඳයි සද්ද මහත්මයා මේ රටේ ජනතාවගේ සිහිනයක් ඔය මධ්‍යම අධිවේගී මාර්ගයෙන් නුවරට යන එක දැන් නුවර වෙනකන් යන්න කොච්චර කාලයක් ගත වෙයිද? ඔව් ඇත්තටම නුවරට යන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයෙන් ඇවිල්ලා මීරිගම පැත්තෙන් ඇවිල්ලා පොතුහැර කියන අන්තර්භූම මාර්ග. පොතුහැර අන්තර්භූම මාර්ග ඇත්තටම ඒක සිස්ටම් ඉන්ටර්චේන්ජ් එකක් කියලා. එතන කාටවත් බහින්න හැර ඇතුල් වෙන්න බෑ. ඒක තියෙන්නේ කුරුණෑගලට කලින් හැරිලා රවුක්කන හරහා ගලගෙදරට යෑම තමයි මේ මධ්‍යම මාර්ගයේ කිලෝමීටර් කොටස කිලෝමීටර් 32.5ක් වෙනවා. මේ වන විට පොතුහැරින් වැඩ කොන්ත්‍රාත්කරුවන් 17 දෙනෙක් යටතේ වැඩ කටයුතු කෙරෙමින් යනවා. රබුක්කන කොටසක් බලාපොරොත්තු වෙනවා අවුරුදු 1කමාරක් වෙන කොටසකින් ජනතා ඉදිරිපත් කරන්න. ගලගෙදර දක්වා කොටසක් අතිගත ජනාධිපතිතුමා ඊයේ පැවසු පරිදි 2024 මැද වෙනකොට අපි සියලු කටයුතු අවසන් කරලා ජනතා ඉදිරියට පවරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි.
එනම් බොහොම ස්තුතියි සරද මහත්මයා අපිත් එක්ක එකතුනේ මාර්ග සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් සරදා වීරකෝන් මහත්මයා. දිව්‍යගේ මාර්ගය පිළිබඳව දැන් මධ්‍යමාතෘකාවේ මාර්ගයේ දෙවන අදියර විවෘත වුණා. අද දහවල් 12 වෙනකන් ඔබට ගමන් කරන්න පුළුවන් නොමිලේ. දැන් ඉදිරි කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව එතුමන් අපිත් එක්ක අදහස් පළ කරේ. අපි ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේදීත් අපි එතුමන්ව සම්බන්ධ කරගන්න සූදානම් මේ පිළිබඳව තොරතුරු ඔබට කියන්න. අද දවසේ ජාතික පුවත්පත්වල තවත් බොහෝ තොරතුරු තියෙනවා සමීර ඉදිරිපත් කරන්න රටේ ජනතාව වෙනුවෙන්. ඔව් ඉතින් මේවා අර පරක්කු වෙන්න පොඩ්ඩක් හරි පරක්කු වෙන්න හේතු වුණා. ඔබට මතක ඇති අපි ගහක් අල්ලගෙන ඉඳ ටික කාලයක් හිටියේ අර දාර්ලුව ප්‍රදේශයේ හම්බුණා කියලා ක්‍රූඩිකා සෙල්නිකා. ඉතින් ඒ ගහ අන්තිමේ මේ ඔප්පුණා ගස් ඕන තරම් තියෙනවා කියලා. ඒවා එකක් තියෙනවා කියලා තමයි මුලින් කිව්වේ ලංකාවෙම වඳ වෙලා ගිහිල්ලා තියෙනවා කියලා. කොහොම හරි මේ වගේ ප්‍රමාදයන් සිද්ධ වුණා. නැත්තම් කඩවත මීරිගම මං හිතන්නේ වැඩි කොටසක් ඉවරයි. ඊට පස්සේ ගම් වතුර ආවා. මේ වගේ ප්‍රශ්න ගණනාවක් තිබුණා. කොහොම හරි තාමත් ඉක්මනින් මේ කොටසත් ඉවර කරලා ඊට පස්සේ නුවරටම අධිවේගයේ යන්න පුළුවන් කරන වටපිටාව ළඟදී මුදා වේ කියන කාරණේ තමයි එතුමා සඳහන් කළේ. අපි යනවා මෙතනින් එහාට පෝර්ට් සිටිය ගැන බලන්න. ලංකාවේ සංවර්ධනය ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි තැනක් පෝර්ට් සිටි මනමාලි 2025 දී පෝරුවට කියලා අද වාර්තා කරනවා දිවයින පත්තරේ. ඒ අනුව කොළඹ වරාය නගරයේ ඉදිකිරීම 2025 වසර අවසන් වන විට එය වෙළඳ නගරයක් බවට පත් කිරීමට හැකි වෙනවා කියලායි සඳහන් කරන්නේ. මේ බලාපොරොත්තුව පිළිබඳව අද දීර්ඝ වශයෙන් දිවයින මේ ආකාරයෙන් තොරතුරු අරන් එනවා. ඒ අනුව ලොව ප්‍රධානතම වරාය නගරයක් බවට පත් වනු ඇති බව තමයි ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන්හොන් මහත්තයා සඳහන් කරන්නේ. චීන වරාය නගරය සඳහා දැනට ඩොලර් බිලියන 1.5ක් ආයෝජනය කරලා තියෙනවා. තවත් ඩොලර් බිලියන 15ක් එහි ආයෝජනයට සූදානම් බව ඔහු කියනවා. කොළඹ වරාය නගරයේ චීන ආයෝජකයන් රැසක් ව්‍යාපාර ආරම්භ කරන්නත් සූදානම් බව චීන තානාපතිවරයා සඳහන් කරනවා. ඉතින් 2025 වෙනකොට මෙහි වැඩ කටයුතු සියල්ලක්ම අහවරයි ඉවරයි. ඊට පස්සේ ආයෝජකයන් එනවා. ඒ සුබ බලාපොරොත්තුවත් අද දිවයින මේ ආකාරයෙන් අරන් එනවා. ඊ දවසේ අපි දැක්ක සමාජ මාධ්‍ය ජාලවල ඡායාරූප කිහිපයක් සංසරණය වෙනවා. සමීර පෝර්ට් සිටියේ බලන්න අතිදැවැන්ත පෝලිම් දිගු පෝලිම් තියෙනවා මේ චීන වීසා ගන්න යනවද කියලත් අපි දැක්ක දාලා තියෙනවා. කොහොම වුණත් මේ දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් තිබා මේ ඇතුල් වෙන්නේ චීන කලාපයකටද කියලා රජයේ උත්තරයක් බේරලා තිබා. මේ අපේ රටේම කොටසක් චීන ආයෝජනයක් සිද්ධ වෙනවා. ඒ අතරදී චීනයේ ඒ සංවර්ධන කටයුතු සිද්ධ වෙනවා. හැබැයි මේ සියල්ල අපේ රටේ මේ අක්කර 264ක භූමියම අපේ කියන කාරණාව රජයේ සඳහන් කරලා තිබා. ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න එපා, සැක ඇති කරගන්න එපා. බලන්න යන්න ඔබට තවමත් අවස්ථාවක් තියෙනවා. හැබැයි පෝලිං වල ඉන්නකොට ටිකක් පරිස්සමෙන් කියන කාරණාවත් මතක කරනවා. අපි ජාතික පුවත්පත් බලමින් ඉන්නේ. දැන් කොරෝනාව තදින්ම ව්‍යාප්ත වෙනවා. ඒ හින්දා පරිස්සමෙන් ඉන්න ඕනේ. ඒ කොහොම වුණත් සාමාන්‍ය ජනතාව විදිහට රටේ දෛනික ජන ජීවිතය අපි පවත්වගෙන යනවා. හරි විදිහට හොඳ විදිහට ආරක්ෂිතව පවත්වගෙන යනවා. පුංචි දරුවන්ගේ පාසල් දැන් 100%ක්ම ආරම්භ වෙලා තියෙන්නේ. නොකඩවා පාසල් එන්න දරුවන්ට හැකියාව තියෙනවා. ඔය අතරේ අද දවසේ සිළුමිණ පුවත්පත වාර්තා කරන ප්‍රධාන සිරස්තලයේ ටිකක් සංවේදී කාරණාවක්. මේ දේ රටේ සමහර දෙමව්පියන්ට බලපාන්න නැතුව ඇති. හැබැයි රටේ බහුතරයක් දෙමව්පියන් මේ ගැන ටිකක් අවධානයෙන් ඉන්නේ. අද සිළුමිණ කියනවා පාසල් ගාස්තුවට බලකිරීම බැහැ කියලා. මේ ප්‍රධාන සිරස්තලයේ සුභාෂිනී ජයරත්න මේ විදිහට ලියන්නේ. පහුගිය කාලේ සාමාන්‍යයෙන් අවුරුද්දකට දවස් 120ක්වත් පාසල් පවත්වනවා. හැබැයි ගිය අවුරුද්දේ දවස් 60යි පාසල් පවත්වලා තියෙන්නේ. ඒ වුණාට විදුහල්පතිවරුන් සම්පූර්ණ පහසුකම් ගාස්තු අය කරන්න කටයුතු කරනවා කියලා අද සිළුමිණ පුවත්පත මේ විදිහට කියනවා. COVID-19 වසංගතයේ හේතුවෙන් පාසල් සම්පූර්ණයෙන් වසා තිබූ කාලය සඳහා රජයේ බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් සිසුන්ගෙන් පහසුකම් ගාස්තු සම්පූර්ණයෙන් අය කරගෙන තිබේ. සාමාන්‍යයෙන් වසරකට දින 120ක් පාසල් පැවැත්විය යුතු වූද වසර දෙකකට ආසන්න කාලය තුලදී අවුරුදු දෙකටම පාසල් පවත්වලා තියෙන්නේ දින 60කට ආසන්න කාලයක්. එබැවින් ජලයේ විදුලිය ලබා දීම මෙන් පිරිසිදු කිරීම ඇතුළු කිසිවක් එම වකවාන තුල සිදු නොවූ බැවින් මෙලෙස සම්පූර්ණ ගාස්තුවම අය කර ගැනීම සාධාරණ නොවන බවද දෙමව්පියෝ ප්‍රකාශ කරලා තියෙනවා. සමහර පාසල්වල සමීර අර පාසලේ හැටියට තමයි පහසුකම් ගාස්තුත් අය කරන්නේ. සාමාන්‍ය පාසලක් නම් ඔය පුංචි පාසලක නම් ලොකු ගාස්තුවක් අය කරන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දටම රුපියල් 1700 ඊට වැඩි සීමාවක තමයි තියෙන්නේ. හැබැයි ප්‍රධාන පෙළේ රජයේ සුපිරි පාසල් කියලා හඳුන්වන පාසල්වල මේ ප්‍රමාණය රුපියල් 10000කට විතර ආසන්න වෙනවා කියන කාරණාව තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ඒ කොහොම වුණත් මේ විදිහට අය කරන්න හැකියාවක් තියෙනවද? මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගෙන් සිළුමිණ කළ විමසීමකදී කියා සිටියේ පාසල් වසා තැබුවද ජල විදුලිය පිරිසිදු කිරීම වැනි නඩත්තු කටයුතු සඳහා විශාල මුදලක් වෙන් කිරීමට පාසල් වලට සිදු බවයි කියලා සඳහන් කළ තියෙන එතුමන්. එහෙත් අමාත්‍යාංශ චක්‍රලේඛයට අනුව කිසිදු සිසුවෙකුගෙන් පහසුකම් ගාස්තු
බලහත්කාරයෙන් ලබාගත නොහැකි බවද හෙතෙම අවධාරණය කළා. ගුරු සංගම් පවසන පරිදි පහසුකම් ගාස්තු ලෙස තීරණය වන්නේ ඒ පාසලේ ශිෂ්‍ය අනුපාතය අනුව පාසල් සංවර්ධන සමිතිය අනුමත කරන ගාස්තුවක් බවත් බේවන විට බොහෝ පාසල්වල වසරකට රුපියල් 5000කට වැඩි ගාස්තුවක් එක් සිසුවෙකුගෙන් අය කරන බවත් ඔහු ප්‍රකාශ කළා කියලා සිළුමිණ පුවත්පතට ওই විදිහට කියලා තියෙනවා. හැබැයි ඉතින් මේ විදිහට බල කළා ගාස්තු අය කරන්න චක්‍රලේඛෙන් ඉඩක් නැහැයි කියලා තමයි ලේකම්තුමා නම් කියලා තියෙන්නේ. ලේකම්තුමා මෙහෙම කිව්වට ඉතින් ඉස්කෝලේ ඔය වැඩේ කරනවා. හැබැයි මේක පැමිණිලි කරන්න මොකක් හරි දුරකථන අංකයක්වත් දෙනවා නම් ඒක වටිනවා. ලේකම්තුමා මම හිතන්නේ ඉදිරියේදී කටයුතු කරා එහෙම දෙයක්වත් එහෙම බලෙන් ඉල්ලනවා නම් මොනවා කරන්නද ඉතින් ඊට පස්සේ වෙන දේවල් එතනින් එහාට ඒ නිසා පැමිණිල්ලක් කරන්න පුළුවන් නම් දෙමාපියන් විදිහට එහෙම දුරකථන අංකයක්වත් හඳුන්වා දෙනවා නම් වටිනවා. කපිල සී පෙරේරා මහත්තයා කියන ලේකම්තුමා කියන තව කතාවක් අධිවේන වාර්තා කරනවා ශිෂ්‍යත්වයේ සහ සාමාන්‍ය උසස් පෙළ නියම කළ දින්ටම කියලායි කියලා තියෙන්නේ. ඒ අනුව මේ ආකාරයෙන් මේ වාර්තාව අරන් එනවා ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ නියම කළ දින්ටම ජනවාරි 22 ශිෂ්‍යත්ව විභාගය තියෙනවා. උසස් පෙළ පටන් ගන්නවා පෙබරවාරි 7 ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයේ මැයි 23 ආරම්භ වෙනවා කියලා මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඒවා කිසිම වෙනසක් වෙන්නේ නැහැ මේ සම්බන්ධයෙන් ගුරුවරු විදුහල්පතිවරුන් දැනුවත් කරලා තියෙනවා. එතකොට මේ විෂය කරුණු සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් දරුවන්ට අර කියලා තිබ්බ උසස් පෙළ පොඩ්ඩක් කල් දාන්න කියලා විෂයන් ආවරණය කරලා නැහැ කියලා. කෙසේ නමුත් ආවරණය කරලා තියෙන විෂයන් වලට අදාළව ප්‍රශ්න පත්‍ර හදයි දරුවන්ට ගැටලුවක් වෙන එකක් නැහැ. දැන් දරුවෝ ලෑස් වෙන්න ඉගෙනගත්ත දේවල් ටිකක් ආපහු මතක් කරගන්න. අර වෙලා නැති වෙලාවට ලොකුබත් කටවල් කනවා වගේ ඔක්කොම එකපාර දාගන්න යන්න එපා. ටික ටික තමයි මේ විභාගයට ඕනි කරන දේවල් ටික මේ එකතු කරගන්න. විභාගෙ ළඟයි අත ළඟ තියෙන ශිෂ්‍යත්ව විභාගයේ හැම අම්මලගේ විභාග කියලා තමයි කියන්නේ. ලොකු උනන්දුවක් තියෙනවානේ. ඉතින් දරුවන්ව හොඳ ජනප්‍රිය පාසලකට යවන්න දරුවන්ව සූදානම් කරලා තියාගන්න. අපි මේ කාරණයෙන් පස්සේ කනබුන දේවල් බලන්න යනවා මොනවද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒ අනුව සහල් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. හාල් මිල වැඩි මේ මොහොතේ දේශීය සහල් මිල වැඩි සතොසට ගියාම අඩුවට තියෙනවා. ඒ වගේම තවත් තැන්වල අඩුවට දෙනවා ඒ රටින් ගේන හාල්. කෙසේ නමුත් චෝදනා ගණනාවක් තියෙනවා. මේ අතරේ තමයි අරුණ වාර්තා කරන්නේ රබර් සහල් ගිවිසුමට වසර 70යි චීනෙන් සහල් ටෝන් මිලියනයක් කියලා කියනවා. සහල් ටෝන් මිලියනයක් පරිත්‍යාගයක් විදිහට ලබා දෙනවා. මීට කලින් අපිට මතකයි මියන්මාරයෙන් අපි අරගෙන තොග වශයෙන් තියාගත්ත නේද සහල් හිඟයක් එයි ඉදිරියේදී කියලා තොගයක් තියාගන්නත් කටයුතු කරා බන්දුල ගුණවර්ධන මහත්තයා කිව්වා. මේ චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් සහල් මෙට්‍රික් ටන් මිලියනයක් ලබා දෙන්න චීනයේ අවධානය යොමු වෙලා තිනවා. බන්දුල ගුණවර්ධන මහත්තයා සහ චීන තානාපති කාර්යාලයේ වාණිජාංශ ප්‍රධානී ලී ගුවන්චුන් මහත්තයා අතර තිබුණ සාකච්ඡාවක්. ඉතින් ඒ සාකච්ඡාවේ තිබුණ ඉල්ලීමක් අනුව තමයි මේ ආකාරයෙන් සහල් ටන් මිලියනයක් අපිට ලැබෙනවා කියලා වාර්තා කරන්නේ. මේවත් එක්ක හාල් හිඟයක් ගැන කවුරු හරි කිව්වනම් එහෙම හිඟයකට මුහුණ දෙන්න නැති වෙයි. අපිට හාල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැති වෙයි. ඒ ගැන අදාරුණ වාර්තා කරනවා. හොඳයි ලී මහත්තයා එහෙම කියනකොට බන්දුල ඇමතුමා මෙහෙම කියනවා සමීර මේ රටින් හාල්ගෙන් ඕනම කෙනෙකුට අවසර දෙන්න සූදානම් කියලා අද දවසේ ලංකාදීපේ කියනවා. අජන්ත කුමාර අගලකඩ ලියන්නේ වෙළඳ පොලේ සහල් මිල පාලනය සඳහා ඕනෙම අයෙකුට පිට රටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළඳ අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මහත්තයා කියලා තියෙනවා. සහල් කිලෝවකට 725ක බද්දක් ගෙවා ඕනම අයෙකුට සහල් ආනයනය කර හැකි බවද ඔහු සඳහන් කළා. සතොස් සහ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහාද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බව අමාත්‍යවරයා සඳහන් කළා තියෙනවා. වෙළඳ පොලේ ආනයනික සහල් මිල රුපියල් 105ට වඩා වැඩි වීමට ඉඩ නොදෙන බවද එතුමා සඳහන් කළා තියෙනවා. ඔය ආනයනික සහල් අපි දැක්ක පහුගිය දවස්වල රුපියල් 130ට විතර ඒ සීමාවේ තමයි තිබ්බේ. සතොස් හරහා ගන්නත් පුළුවන්. අපි දැක්ක ඔය සාමාන්‍ය කඩවලක් තියෙනවා රටහාල් කියලා විකුණන්න තියෙනවා රුපියල් 130ක වගේ සීමාවට තියෙනවා. හැබැයි 105 සීමාවේ තියලා විකුණන්න සූදානම් කියලා එමෙතුමා කියලා තියෙනවා කියලා අද ලංකාදීපේ කියනවා. ඒක ටිකක් හොඳ තත්ත්වයක්. දැන් මේ දවස්වල අපේ රටේ හාල් කන්න බැරි නම් රටහාල් හරි කන්න ඕනේ. හැබැයි ඉතින් අර මේ දේවල් ආනයනය කරනත් විදේශ සංචිත නැත්නම් ඩොලර් ටිකක් වියදම් වෙනවා. ඒකත් ටිකක් පරිස්සම් කරගන්න වෙනවා. දෙපැත්තම සමපාත කරගෙන ඇමතුමාට මේ දේ කරන්න සිද්ධ වෙයි කියලා අපි හිතනවා. මේ අතරේ ගෑස් අර්බුදයක් පිළිබඳව අපිට දිගින් දිගටම කතා කරන්න සිද්ධ වුණා. අද වාර්තා කරනවා සිළුමිණ පත්තරේ ගෑස් අර්බුදය ඉවරයි කියලා. අද දවසේ සිළුමිණ මේ විදිහට කියන්නේ ගෑස් හිඟය අවසන්. තාරක වික්‍රමසේකර මේ ගැන ලියන්නේ ගෘහස්ත ගෑස් සිලින්ඩර් හිඟය මේ වෙන විට නිමාවට පත් ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකෙක් සිළුමිණට ප්‍රකාශ කළ තිබා. අපි දැක්ක පහුගිය දවස්වල පෝලිං තියෙනවා. ඔය ගෑස් කඩවල දැන් හැබැයි පෝලිං එච්චර දකින්න හම්බ වෙන්නේ නැහැ. අර ගෑස් කඩවල මේ ගොඩක් ඔය ඒ අසල
ජීවත් වෙන අයට ඔය ගෑස් ටැංකිය විල බාන සද්දෙම ඇහෙනවා. පහුගිය දවස්වල හිස් ටැංකි ටික අරගෙන යනකොටත් සද්දයක් ආවම ගෙයින් එළියට බහලා ටක් ගාලා ගෑස් මේ සිලින්ඩරය අරගෙන ගිහින් ගෑස් එකක් ගන්න බැලුවා. හැබැයි දැන් එහෙම ඕනේ නැහැ. හිඟය ටිකක් අවසන් වෙලා කියලා තියෙනවා. මේ වන විට දිවෙනේ සියලුම නගරවල ප්‍රධාන අලෙවි නියෝජිතයන් සතුව ගෘහස්ත ගෑස් සිලින්ඩර් තිබෙන බවත් ජනතාවට පෝලිම් නොමැතිව ගෑස් සිලින්ඩර් ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා තියෙනවා. මේ අනුව ඉදිරි සතියේදී සුළු පරිමාණ අලෙවිසල් වෙතද හිඟයකින් තොරව ගෑස් සැපයුම් කළ හැකි වනු ඇති. දෛනික සාමාන්‍ය ගෑස් සිලින්ඩර් ඉල්ලුම 65000 සිට ලක්ෂ 2කට ආසන්න මට්ටමට නැග තිබුණු නමුත් වර්තමානයේ ගෑස් ඉල්ලුම 90000ට බැහැලා තියෙනවලු. සමාගම විසින් දෛනිකව බෙදා හැරීම 90000ක් දක්වා ඉහළ නංවා ඇති අතර කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර් බෙදා හැරීමේ පමණක් සුළු ප්‍රමාදයක් තිබෙන බවද අද සිළුමිණ පුවත්පත ওই විදිහට කියලා තියෙනවා. අපිට සමීර අවස්ථාව ලැබුණා ලිට්‍රෝ ගෑස් සමාගමට යන්න මේ ගෑස් ටැංකි පුරවන හැටි බලන්න. එහිදී ඔවුන් සඳහන් කළේ මේ දවසට 1,50,000ක් ඔය නියමිත ප්‍රමිතීන්ට අනුව එන්න කලින් සාමාන්‍යයෙන් දවසකට 1,50,000ක් විතර ගෑස් සිලින්ඩර් පිරෙව්වා. දැන් ඒක 90,000ට අඩු වෙලා තියෙනවා. මේ කාර්යක්ෂමතාව ටිකක් අඩු වෙන්න හේතුව මේවා පරීක්ෂා කරන්න ඕනේ ප්‍රමිතීන්ට තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ හින්දා ටිකක් අඩු වෙලා තියෙන්නේ. හැබැයි බොහොම කාර්යක්ෂමව ඒ වැඩේ කරනවා කියලා තියෙනවා. දැන් ඒ උදවියත් අර සාමාන්‍ය රස්සා කරන පිරිස් ඔතන ඉන්නේ. උදේ පාන්දර ආවම රෑ 10-12 විතර වෙනකන් සමහර වෙලාවට අර අපි කියන ඕවර්නයිට් ෂිෆ්ට් එහෙම මේවත් කවර් කරන්න වෙනවා. ඉතින් මේ හැමදේම කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් මහ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ගෑස් හිඟය අවසන් කරන්න. මොනවුනත් මේ කොරෝනා හින්දා හොඳ දේවලුත් උනා නජිත් ඇත්තම කතාව. ඒ කියන්නේ දැන් අපි හදිස්සියට සමහර අවස්ථාවල අපි වුණත් අත හොදන්න නැතුව කෑම කන වෙලාවල් තියෙනවානේ. හැබැයි අපි පුරුදු වුණා අත හොදන්න නැතුව නම් ආයි කවදාවත් කෑම කන්නේ නැහැ කියන තැනට නේද? අනිවාර්යෙන් සබන් දාලා අත හොදලා තමයි කෑම කන්නේ. අපි ඔය ෂෝටිස් එහෙම කනකොට අත හොදන්න නැතුව කෑම කන වෙලාවල් තියෙනවා. හැබැයි දැන් අපි එහෙම කරන්නේ නැහැ. ඒ වගේ මේ ඩොලර් ප්‍රශ්නෙත් එක්ක කොරෝනා අර්බුදෙත් එක්ක ගෑස් වල ප්‍රමිතිය බලන්න. දැන් මේ ප්‍රමිතියක් කවුරුවත් බලලා තිබෙන්නේ නැහැනේ මේ වෙනක. මේ ප්‍රමිතීන් පරීක්ෂා කරන්න කටයුතු කරා. ඉදිරියේදී රටේ අනාගතය ගැන කතා කරද්දී මේ වගේ ප්‍රශ්න දැන් ඉස්සරහට එන්නේ නැහැ. ඉතින් අර්බුද ඇතුලේ හොඳ දේවලුත් උනා කියන එක අපි කියන්න ඕනේ. මේ අතරේ බන්දුල ගුණවර්ධන මහත්තයා ආපහු සහන මල්ලක් දෙන්න සූදානම්. අද ඒ ගැන වාර්තා කරනවා. මෙන්න ගාන ටිකක් වැඩි හැබැයි. ගාන ටිකක් වැඩි. ගාන වැඩි බඩුත් වැඩි. බඩු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. බන්දුලගේ සහන මල්ල මෙන්න කියලා අද මව්බිම් මේ ආකාරයෙන් වාර්තා කරලා තියෙනවා. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 20ක් මෙතන තියෙනවා. කලින් මෙච්චර තිබ්බේ නැහැ. ඒ අනුව හාල් කිලෝ 10ක් දෙනවා. ඊට අමතරව මේ සුපිරි සම්බා කිලෝ 10ක් දෙන්නේ. සුදු සීනි කිලෝවක්, රතු පරිප්පු කිලෝවක්, ඉන්දියාප පිටි කිලෝවක් මේ ආදී වශයෙන් 3998යි. 4,000ක් වෙන්නේ නැහැ කියලා නේද? 4,000කට රුපියල් 2ක් අඩුයි 3998කට මේ සහන මල්ල ගන්න පුළුවන්. විශාල ලාභයක් තියෙනවා පාරිභෝගිකයන් විදියට ගත්තාම. සාමාන්‍යයෙන් සුපිරි වෙළඳසැලකින් ගන්නවා නම් මේ ගානට සාමාන්‍යයෙන් රුපියල් 3998ට අපිට ගෙවන්න සිද්ධ වෙනවා කියනවා 5834ක්. ඒ අනුව විශාල ලාභයක් මේ ආකාරයෙන් පාරිභෝගිකයන්ට ලැබෙනවා. සතොසෙන් විතරයි ගන්න පුළුවන්. ඉතින් සතොසට ගියාම මේ සහන මල්ල තියෙන්නත් ඕනි. මේවා පත්තරේ විතරක් තිබිලා හරියන්නේ නැහැ. අපි පත්තරේ විතරක් තිබිලා ගිහිල්ලා ගන්නකොට නැත්තම් අපිටත් එක්ක බැනුම් අහන්න සිද්ධ වෙනවා. එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සමහර ඒවා මේ දේවල් ක්‍රියාත්මක කරාට ඒ වැඩ කරන ඒවා දන්නේ නැහැ. සමහර තැන් වලට ගියාම අපි කියනවා කොහෙද එහෙම එකක් නැහැනේ. අපි දන්නේ නැහැනේ කියලා එහෙම කියලා තියෙනවා. ඉතින් ඒ අනුව මේවා මේ ආකාරයෙන් තියනවා වගේ මෙතනට ගියාමත් ඒවා තියෙන එක තමයි වටින්නේ. සතුස ලාභ ලබල කියලා පහුගිය දවස්වල වාර්තා වුණා. මේ කොච්චර සහන දුන්නත් ඒ පැත්තත් හොඳයි. ඉතින් ඒ අනුව මේ ආකාරයෙන් ජනතාවට සහන දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ අතරේ මහාචාර්ය තිස්ස විතාරණ මහත්තයා කියනවා බඩුමිල පාලනයට රාජ්‍ය යාන්ත්‍රණයේ මැදිහත් වෙන්න ඕන කියලා දිවයින ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. ඉතින් එතුමාලටත් වගකීමක් තියෙනවා මේ පිළිබඳව. ඔහු කියනවා බඩුමිල වැඩිවීම යම් තරමකට හෝ පාලනයක් කිරීමට රාජ්‍ය යාන්ත්‍රණයේ වහා මැදිහත් කරවීමට පියවර ගන්නයි තමා ඉල්ලා සිටින බව තමයි කියන්නේ. ජංගම වෙළඳසැල් හෝ ගමින් ගමට රජය මගින් යොමු කළ යුතු බවද අලවිහල් දැන්ට ක්‍රියාත්මක වන සතුසට වඩා දියත් කරලීමට වහා ක්‍රියාත්මක කරන්න ඕන කියලා ඔහු කියනවා. තිස්ස විතාරණ මහත්තයා රජ්‍ය අඩුම තරමින් 30%කින්වත් වෙළඳ පොළට පිවිසුනහොත් පෞද්ගලික අංශයට ඒ අනුගත වීමට ක්‍රමයෙන් පෞද්ගලික අංශයට ඊට අනුගත වෙන්න සිද්ධ වෙනවා කියලායි ඔහු සඳහන් කරන්නේ. කියන්න ලේසි කරන්නනේ අමාරු. කියන්න ඕන කෙනෙකුට ලේසියි. දැන් තිස්ස විතාරණ මහත්තයා අපි දන්නවා ඉන්නේ කෝපා කමිටුවේනේ. කෝපා කමිටුවේදී එතුමා සභාපතිවරයා විදිහට කටයුතු කරද්දී මොනතරම් ප්‍රශ්න තියෙනවද? ඒවැ කරන්න ගියාම එක කමිටුවක කියන දේවල් ආයි ඊළඟ කමිටුවේ ආයි කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කලින් කමිටුවේ කියපු දේවල් ආයි කතා කරන්න වෙනවා කියන්නේ ඒ වැඩේ වෙලා නැහැ කියන එකනේ.
කියන්න ලේසි කරනකොට තමයි අමාරු. හැබැයි කරන්න ඕනි කොහොම හරි. මොකද ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නේ. අපි දන්නවා මේ බඩු මිල සම්බන්ධයෙන් කතා කරද්දී බඩු මිලේ වැඩිවීමක් තියෙනවා, ඉහළ යාමක් තියෙනවා. ඉතින් ඒ අනුව සහන දෙන්න මොනවා හරි මේවට ක්‍රමෝපායන් සකස් කරන්න ඉදිරියේදී පීවර ගනු ඇතයි අපි විශ්වාස කරනවා නජිත්. ඔය අතරේ අද දවසේ සිළුමිණ කියන කාරණාවක් දැන් බඩු මිල එහෙම තියෙනකොට පහුගිය දවස්වල අපි දැක්ක මේ ඖෂධ මිලක් ටිකක් වැඩි වෙලා කියලා ගොඩක් අය චෝදනා කරනවා. ඖෂධ මිල අඩු කරන්න අලුත් වැඩපිළිවෙලක් පටන් අරන් තියෙනවා. අලුතෙන් කම්හල් බිහි වෙනවා. අද සිළුමිණ කියනවා ඖෂධ නව කම්හල් 3ක් නිහාල් පී අපේසිංහ නිහාල් ජී අපේසිංහ මේ ගැන ලියන්නේ මෙරට බටහිර ඖෂධ ඉල්ලුවෙන් 80% ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙරට දීම නිපදවීමට බටහිර ඖෂධ නිපදවන කර්මාන්තශාලා දෙකක් හා වෛද්‍ය උපකරණ නිපදවන කර්මාන්තශාලාවක් හොරණ මිල්ලෑවේ අක්කර 64ක භූමි භාගයක ඉදිකිරීම ආරම්භ කර ඇතැයි ඖෂධ නිෂ්පාදන ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්තයා කියලා තියෙනවා. ඉන්නේ කර්මාන්තශාලාවක මෙරටට වැඩිපුර අවශ්‍ය පෙති හා කරල් නිපදවන අතර අනෙක පිළිකා සඳහා අවශ්‍ය වන ඖෂධ නිෂ්පාදනය කරනවා කියලා අද ওই විදිහට සිළුමිණ පුවත්පත කියනවා. දැන් මේ ඖෂධ කර්මාන්තශාලා ඉදිකිරීමට අදාළ ගිවිසුමට ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ නාගරික සංවර්ධන අධිකාරී සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදේ නානායක්කාර එහි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරු පහුගියදා අත්සන් කළා. යනු හොරණ මිල්ලාවේ ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ අක්කර 64ක භූමි ප්‍රදේශයක අවුරුදු 99ක බදු ක්‍රම යටතේ ඉදිරි සති දෙක තුළ මේ කර්මාන්තශාලා ඉදිකිරීම ආරම්භ කරන්න නියමිතයි කියලා අද සිළුමිණ පුවත්පත ඔය විදියට සඳහන් කරනවා. ඉතින් ඒක බොහොම වටිනවා. රටේ ජනතාවට අර තිබ්බ ප්‍රශ්නයක් ටිකක් ඉස්සරහට අඩුවේ කියලා අපි හිතනවා. ඔව් ඉතින් ඇත්තටම රටක් ගැන හිතද්දී ආඩම්බරයක් මේක චන්න ජයසුමන මහත්තයා මම හිතන්නේ මේ පිටුපස ඇති ඔහු පේන්න නැහැ මාධ්‍යයට ගොඩ කාලෙකින්. හැබැයි ඇතුළේ ඉඳලා වැඩ වගේ තමයි පේන්න තියෙන්නේ. ඖෂධ කම්හල් 3ක් මේ ආකාරයෙන් ආරම්භ කරන්න කටයුතු කරන ඉතාමත් හොඳ දෙයක්. මොකද ඖෂධ හිඟයක් අපිට පිට රටවල් වලින් ඖෂධ ගෙන්නන්න බෑ. මේ අතර තමයි අද දිවයින වාර්තා කරන්නේ කෝටි 250ක පොල්ලක් කියලා සැපයුම්කරුවෝ දුක කියද කියලා තියෙනවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ ඇතුළු සෞඛ්‍ය උපකරණ සැපයූ දේශීය සැපයුම්කරුවන් සඳහා රුපියල් කෝටි 250කට අධික මුදලක් මෙතෙක් ගෙවලා නැහැ කියලා දේශීය සැපයුම්කරුවන් කියනවා. මේ මුදල පහුගිය වසරේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාසවලදී ගෙන්වූ ඖෂධ සඳහා ගෙවීමට නියමිත බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. මීට පෙර අවුරුදුවලදී දෙසැම්බර් 31 වෙනිදා වන විට දේශීය සැපයුම්කරුවන් සඳහා ගෙවිය යුතු සියලුම ගෙවීම් සිදු කරන බවත් මෙවර එසේ මුදල් ගෙවීමට නොහැකි වී ඇත්තේ මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබීම නිසා බවත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් ඔවුන් සඳහන් කරනවා ඉතින් මේක තමයි කාරණය. සල්ලි ගෙවලා නැහැ. ඉතින් සල්ලි ගෙවලා නැතුනම නජිත් ඊළඟ මේ ආයි බෙහෙත් සැපයුම් ටික කරන්න විදිහක් නැහැනේ. එතකොට මේකත් එක්ක තමයි අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ බෙහෙත් ගැන කතා කරද්දී සමහර ඖෂධවල හිඟයක් තියෙනවා, බෙහෙත් වල හිඟයක් තියෙනවා. ඉතින් ඒවැ වෙන නිෂ්පාදන තියෙනවා. ඒ නිෂ්පාදන නාමයෙන් නැතුණාට ඒ බෙහෙත් වෙන විදිහකට ගන්න පුළුවන්. මේ අතරේ තමයි අපිම බෙහෙත් හදන්න මේ වෙද්දී වැඩ පිළිවෙල දියත් කරලා තියෙන කම්හල් 3ක් අලුතෙන් පටන් ගන්නවා. ඊට කලිනුත් පටන් ගත්තා. එතකොට ඉදිරියේදී යහපත් බලාපොරොත්තුවක් අපිට තියාගන්න හැකියාවක් ලැබේ. දැන් මේ විදිහට කියන අතරේදී අර මේ කෝටි 250ක බෙහෙත් පොල්ලක් ගැන සඳහන් කරා. මේ අතරේදී මේ ලංකාදීප පුවත්පත කියනවා මේ මැලේසියාවෙන් අපේ විදුලි ලොක්කෙකුට අල්ලස් නඩුවක් දාලා කියලා අර ටිකක් අපේ රට ගැන ජාත්‍යන්තරයේ තියෙන ප්‍රතිරූපේ ටිකක් බෙදහෙලන්න මේක හේතු වෙයි කියලා හිතෙනවා. දයසිලි ලියනකේ ලියන්නේ ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180ක වන්දියක් ඉල්ලා මැලේසියානු සමාගමක් සිංගප්පූරුවේ බේරුම්කාර මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා. වැඩිදුර තොරතුරු වලට ගියොත් එහෙම යාපනයේ සුළං හා සූර්ය බල ව්‍යාපෘතයක් පිහිටුවීම සඳහා මේ මැලේසියානු සමාගමට බලපත්‍රයකින් අනුමැතිය ලබා දී ඇති අතර පසුව එය අවලංගු කර ඇති බව විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළා. බේරුම්කාර මණ්ඩලයේ විභාග වන මේ නඩුව සඳහා මේ වන විට දේශීය හා විදේශීය නීතිඥයන්ට රුපියල් මිලියන 200ක පමණ මුදලක් වැය කර ඇතැයිද එම් ප්‍රකාශකයා සඳහන් කළා. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මණ්ඩලයේ නිලධාරියෙක් ඩොලර් මිලියන 2ක පගාවක් ඉල්ලා සිටි බවද එම සමාගම් බේරුම්කාර මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි වාර්තා වෙනවා. ඒ පගාව ලබා නොදීම නිසා තම සමාගමට ලබා දුන් බලපත්‍රය අහෝසි කිරීමට හේතු බවද ඔවුන් පැමිණිල්ලේ සඳහන් කළ බව දැනගන්නට තිබුණා කියලා අද ලංකාදීපේ කියනවා. රුපියල් මිලියන 2ක් වෙනුවෙන් ලක්ෂ 20ක් වෙනුවෙන් රටම පාවලා දෙන්න විදුලි ලොක්කෙක් කටයුතු කරලා තියෙනවා කියන අවාසනාවන්ත ප්‍රවෘත්තිය මේ විදිහට ලංකාදීපේ වාර්තා කරලා තියෙන්නේ. රටේ නමේ වටිනාකම සමහරලාට හිතෙන සමීර ලක්ෂ 20ට වඩා අඩුද කියන කාරණාව. හැබැයි අපේ රටේ නම මේ විදිහට පාවලා දෙන්න මේ බොහොම විනිවිද භාවයෙන් කරපු ගෙවිසුමක්. හැබැයි ගෙවිසුම අවලංගු කරන්න කටයුතු කරලා තියෙනවා. මැලේසියාවෙන් දැන් නඩු දාලා තියෙනවා මේ විදුලි ලොක්කෙකුට එරෙහිව.
ඔව් ඉතින් මේ වගේ වංචා දූෂණ හින්දා තමයි සමහර තැන්වල කිසිම ගමනක් නැත්තේ ඉස්සරහට යන්නේ නැත්තේ එවැනි දේවල් අපිට ඕන තරම් කතා කරන්න සිද්ධ වෙනවා. වැඩේ තියෙන ඒවට නියමානුකූල ක්‍රියාමාර්ග නීති මේ ක්‍රියාමාර්ග නිවැරදිව ගන්නවාද ඒ කාලය ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න යන කාලය සමහරට නීතිය ක්‍රියාත්මක වෙද්දී ඒගොල්ලෝ තව දේවල් කිහිපයක් කරලා ඉවරයි. සහ නීතියෙන් ගැලවෙන්න තියෙන ඒ හිස්තැන් වැඩි. ඉතින් ඒගොල්ලෝ දන්නවා මේවා කොච්චර කරත් අහුවෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකින්ද තමයි මේ වගේ දේවල් කරන්නේ. නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ වගේ උදවියට මේ අතරේ තමයි අද මව්බිම් වාර්තා කරන්නේ විදුලියේ ලොකු පුටුව යුගදනවියේ හිර වෙයි කියලා. වසර 52ක ඉතිහාසයේ කවදාවත් නොවුණු දෙයක් කියලාත් මව්බිම් මේ ආකාරයෙන් වාර්තා කරනවා. අවුරුදු 52ක් තිස්සේ වෙච්ච නැද්දයක්ලු මේ විදුලි බල කපාදුවේ රටම අඳුරට යන තත්වයක් නිර්මාණය වෙලා තිබියදෙත් ලංකා විදුලි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරියේ ධූරයේ පුරප්පාඩුව පුරවා ගන්න නොහැකි අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා කියනවා. ලංකා විදුලි මණ්ඩලයේ ඉංජිනේරුවන් හා දේශපාලන බලධාරීන් අතර හටගත් කඹ ඇදිල්ලක් ඒකට හේතු වෙලා තියෙනවලු. අඩ සියවසකට අධික ලංකා විදුලි මණ්ඩල ඉතිහාසයේ එහි ප්‍රධාන පරිපාලන පුටුව මේ ආකාරයෙන් පුරප්පාඩු තත්වයෙන් පවතින්නේ මේ පළවෙනි වතාවට කියලත් ජේසී ඉංජිනේරුවෙක් කියනවා කියලා මව්බිම අද මේ විදිහට වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ පුරප්පාඩුත් එක්ක මේ පුරප්පාඩුව සම්පූර්ණ කළොතින් විදුලි අර්බුදය විසඳෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ පුරප්පාඩුව තිබ්බත් විදුලි අර්බුදය තියෙනවා නම් රටේ ජනතාවට වැඩක් නැහැ. හැබැයි මෙතන පුරප්පාඩුවක් තියෙනවා. ඒක පළවෙනි වතාවට තමයි වෙලා තියෙන්නේ කියලා මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඉතින් මේ කාරණයක් එක්ක ඉදිරි සති දෙක රටම අඳුරේ කියලා මව්බිම කියලා තියෙනවා. විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය කියන්නේ අර්බුදයක් තියෙනවා විසඳුම් හොයනවා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා කියලා තියෙනවා. වෘත්තීය සමිති කියනවා ඉදිරි සති දෙක රටම අඳුරේ කියලා. හැබැයි අර්බුදයක් තියෙනවා විසඳුම් හොයනවා කියලා අමාත්‍යාංශ ලේකම්තුමා සඳහන් කරලා තියෙනවා. අපි යන් මේ ප්‍රවෘත්තිය බලන්න මව්බිම අද වාර්තා කරනවා. ඉදිරි සති දෙක සම්බන්ධයෙන් තමයි මේ ආකාරයෙන් කියලා තියෙන්නේ. එතකොට මේ ඉදිරි සති දෙක මොන ආකාරයෙන්ද විදුලිය කැපෙන්නේ නැත්නම් මොන ප්‍රදේශවලටද මොකද්ද වෙලාව එහෙම වෘත්තීය සමිති කියන කතාවක් හින්දා ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ නැහැ. කෙසේ නමුත් මේ තියෙන තත්ත්වෙත් එක්ක ඉදිරියේ විදුලි අර්බුදයත් එක්ක තමයි මේ කාරණය අද වාර්තා කරලා තියෙන්නේ. ඒ අනුව ඉදිරි සති දෙක තුළ විදුලිය නොමැතිකමින් මුළු රටම අඳුරේ පවතින තත්ත්වයක් අනිවාර්යයෙන්ම නිර්මාණය වීම වැළැක්වීමට නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහත්තයා කියලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අද මේ ආකාරයෙන් වාර්තා කරනවා. මේ අතර තමයි ඉදිරියේදී ඇතිවිය හැකි මේ තත්ත්වය මත කොවිඩ් වසංගතය නිසා රට වසා දැමීමෙන් රටේ ආර්ථිකයට සිදු හානියට වඩා වැඩි හානියක් සිද්ධ වෙන්න පුළුවන් කියලා රංජන් මහත්තයා කියලා තියෙන රංජන් ජයලාල් මහත්තයා. කෙසේ නමුත් මේ විදුලි අර්බුදයක් ඇති බවත් අත්‍යවශ්‍ය අවශ්‍යතාවය අනුව විදුලි කප්පාදුවක් සිදු කරන අතරම එය විසඳා ගැනීමට ක්‍රමානුකූලව පියවර ගන්නවා කියලා විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් කියලා තියෙනවා. බලධාරීන් පැත්තෙන් සඳහන් කරනවා මේ චෝදනාවලට පිළිතුරු විදිහට ඒ පිළිබඳව අද මේ ආකාරයෙන් තොරතුරු මව්බිම් පත්තරේ අරන් යනවා. අපි ඇමතුමා කියන කතාව බලමු. මොකද්ද මේ සම්බන්ධයෙන් ගන්න ඉදිරි ක්‍රියාමාර්ග කියලා මේ විදුලි බල මණ්ඩලය සහ අමාත්‍යාංශය අතරත් යම් කඹැදීමක් තියෙනවා වගේ දෙයක් තමයි පේන්න තියෙන්නේ මේ කතාවත් එක්ක. මණ්ඩලය අපිත් එක්ක සාකච්ඡා නොකර තැන් තැන්වල විදුලිය කපනවා. මේ කියන්නේ විශේෂ අමාත්‍යතුමා. අද ඒ ගැන ලංකාදීපය තොරතුරු වාර්තා කරනවා. ඒගොල්ලෝ විදුලිය කපන ටයිම් ටේබල් එක එළියට දැම්මේ අමාත්‍යාංශය දැනුවත් කරලා නෙවෙයි කියලා කියනවා. මේ අතරේ අගමැතිතුමා මේ රටේ අගමැතිතුමා හැටියට ඉන්නවා. ජනාධිපතිතුමාටත් වගකීමක් තියෙනවා 69 ලක්ෂයේ ජනවර්ම අනුව තීන්දුව ගන්න කියලා විදුලි බල ඇමතුමා කියලා තියෙනවා ගාමිණි ලොග්ගේ මහත්තයා. ප්‍රශ්නයක් අහනවා ඇමති හැටියට ඔබ කිව්වා විදුලිය කපන්නේ නැහැ කියලා. නමුත් එකපාරටම විදුලිය කපනවානේ. ඇයි ඔබතුමා රටට බොරු කියන්නේ කියලා. ඔහු උත්තර ලබා දෙනවා විදුලිය කපන්නේ නැහැ කියලා අපි කිව්වේ අපි ළඟ තියෙන බලශක්ති ගණනය කරලයි. අපිට තියෙනවා ගල්අඟුරු බලාගාර මෙගාවොට් 900ක් නිපදවන. ඒ වගේම අපිට තියෙනවා හයිඩ්‍රෝ ඉලෙක්ට්‍රිසිටි 145ක් 150ක් විතර අපිට තාප බලාගාර කිහිපයක් තියෙනවා. සබ්ගස්කන්ධ ලක්දනෝ යෝගම් ලක්දනෝ බලාගාරය වරාය තියෙනවා. ඒ වගේම මේ ආදී බලාගාර ගණනාවක් තියෙනවා. ඉතින් මේ සියල්ලත් එක්ක කතා කරලා තමයි හිතලා තමයි ගණනය කරලා තමයි කිව්වේ විදුලිය කපන්නේ නැහැ කියලා. මේ අතර යහනවා නමුත් විදුලිය කපනව නැමතුමා කියලා. එතුමා උත්තර දෙනවා. ඒක තමයි මේ කියාගෙන එන්නේ අවාසනාවකට අපේ ගල්අඟුරු බලාගාරයේ හදිසි ආපදාවකට ලක්වීමෙන් මෙගාවොට් 300ක් අපිට එහෙම වුණාට අපිට විදුලිය එකතු කළාම කැලණි 30යි සබුගස්කන්ධයි ෆ්ලෝටින් බලාගාරය එකතු වුණාම තමයි විදුලිය කපන්න නැතුව යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි අපේ ඉංජිනේරු මහතුරුන් එක්ක කතා කළේ විදුලිය කපන්න නැතුව යන්න 21 වෙනිදා වෙනකන්. ගල්අඟුරු ටික තවම අපිට තාප බලාගාර නැවතුණත් යන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කිව්වේ විදුලිය කපන්න නැහැ කියලා. මේ ආදී වශයෙන් ඇමතුමා කියලා තියෙනවා. මණ්ඩලය අපිත් එක්ක සාකච්ඡා නොකර තැන් තැන්වල විදුලිය කපනවා කියලායි ඇමතුමා කියලා තියෙන්නේ. ඒ වගේම ඊයේ අදයි විදුලිය කපන්න නැහැ කියලාත් එතුමා කිව්වා.
ඊයේ ලයිට් කැපුවේ නැහැ නජිත් කොහෙටවත් කිසිදු ප්‍රදේශයකින් වාර්තා වුණේ නැහැ. ඒ වගේම අදත් එහෙම වාර්තා වෙන එකක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒකට හේතුව තෙල් සංස්ථාව තෙල් ලබා දීලා තියෙනවා අදාළ බලාගාරවලට. ඒ සම්බන්ධව තොරතුරු වාර්තා කරනවා. අද දවසේ සිළුමිණ පුවත්පතේ ගැන කියන්නේ සමීර අද සිළුමිණ කියනවා දැන් මේ විදිහට කැලණි 30ට යලි පණ එයි කියලා තමයි තාරක වික්‍රමසේකර ගැන ලියන්නේ. අද දවසේ මේ ප්‍රවෘත්තිය අපි ඔබට කියන්න සූදානම් වැඩිදුර විස්තර ඩීසල් නොමැති වක්‍රී වී ඇති කැලණි 30 බලාකාර සංකීර්ණයේ බලාකාර දෙක සඳහා ඉන්ධන ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී තිබෙනවා. අදාළ බලධාර ක්‍රියාත්මක කිරීමට නොහැකි වූහොත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලි බල මණ්ඩලය සැකසුම් සකස් කරලා තිබ්බා. ඒ අනුව දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් කැලණි 30 බලාකාරයට ලබා දීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු යොදා තියෙනවා. කැලණි 30 බලාගාර සංකීර්ණයේ බලාගාර දෙකක් ඩීසල් නොමැතිව පහුගිය 13 වෙනිදා ඉඳන් අක්‍රිය කිරීමට සිද්ධ වුණා. ඒ බලාකාර දෙක අක්‍රිය වීමෙන් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ඒකක ප්‍රමාණය මෙගාවොට් 300ක් කියලා අද දවසේ සිළුමිණ පුවත්පත ඔය විදිහට කියනවා. මේ මෙගාවොට් 300 අහිමි වෙච්ච හින්දා තමයි ටිකක් විදුලි කප්පාදු කරන්න සිද්ධ වුණේ. හැබැයි දැන් තෙල් ලබා දීලා තියෙනවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන්. අර විදුලි ප්‍රශ්න ටිකක් විසඳිලා කියලා තමයි අද සිළුමිණ කියන්නේ. එක්ක ජාතික පුවත්පත් බලමින් ඉන්නේ. අපි අර අවසානයේට කිව්ව සමීර බලශක්තිය ගැන රටේ බලශක්ති අර්බුදයක් තියෙනවද? ජනතාවගේ පිළිතුර ඔව්. හේතුව විදුලි කප්පාදුවක් සිද්ධ වෙනවා. අපි දැක්කා ඩොලර් හිඟේ හින්දා ඉන්ධන හිඟයක් තිබ්බා. මේ ඉන්ධන හිඟය දැන් හරියාගෙන ආවා. හරියාගෙන එනවා. දැන් රටේ ජනතාවට විදුලිය තියෙන තත්ත්වයක් තමයි මණ්ඩලයේ පැත්තෙන් කියන්නේ. හැබැයි ඉතින් හැමතුමත් ඒ කතාව කියන්නේ කොහොමවත් රටේ ජනතාව සමහරලාට කියන කාරණාවක් තමයි හිටපු ගමන් විදුලිය එන හිටිනවා කරන්ට් එක කැපෙනවා කියලා. අද දවසේ සිළුමිණ පුවත්පත පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගෙන් මේ ප්‍රශ්න පහක් අහලා තියෙන බලශක්ති අර්බුදය ගැන සිළුමිණෙන් ප්‍රශ්න පහක් කියලා තමයි මේ සිළුමිණ 12 වෙනි පිටුවේ මේ ප්‍රශ්න සහ පිළිතුරු සටහන් වෙන්නේ. මත ගැටෙන තැන සුබද්‍ර දේශප්‍රිය මේ දේශපාලනඥයන්ගේ මත එකිනෙක ඝට්ටනය කළා ඒ උත්තර අරගෙන තියෙනවා. අද ප්‍රශ්න පහක් අහලා තියෙනවා බලශක්තිය හා විදුලි ක්ෂේත්‍රයේ අර්බුදකාරී තත්ත්වයට හේතුව විනිමය හා ණය ප්‍රශ්නේ පමණක්ද කියලා. එතකොට ලංකාව විකල්ප බලශක්තිය කෙරෙහි අවධානය යොමු නොකරන්නේ ඇයි? ශ්‍රී ලංකාව විකල්ප බලශක්ති ක්‍රමවේද කෙරෙහි යොමු වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය විකල්ප සම්පත් මොනවද? ඉන්ධන ආශ්‍රිත විදුලි ජනනයට විකල්ප පුනර්ජනනීය බලශක්ති ප්‍රවයන් යොමුවද නිෂ්පාදන පිරිවැය අඩුවීමේ සැලකිය යුතු වෙනසක් සිදු වේද? ඒ වගේම අවසාන ප්‍රශ්න ඉදිරියට අහලා තියෙනවා විදුලි බල ක්ෂේත්‍රයේ සංවර්ධනයට ප්‍රතිපත්තිමය තීරණයන් නොගැනීම සහ ඒ පිළිබඳව දේශපාලන අධිකාරියේ සවිඥානික නොවීමේ ප්‍රතිවිපාකයන්ට මුහුණ දෙන්නේ සාමාන්‍ය ජනතාව නේද කියලා අපි බලමු. මේ විනිමය හා ණය ප්‍රශ්නේ පමණක්ද මේ විදුලි අර්බුදයට හේතුනේ කියලා උත්තර දීලා තියෙන බලශක්ති ක්ෂේත්‍රයට ජාතික එකඟතාවක් අවශ්‍යයි කියලා. ඒ තමයි පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් මහාචාර්ය චරිත හේරත් මහත්තයා, එතකොට පාටලී චම්පික රණවක මහත්තයා, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්, ඒ වගේම හිටපු විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයා ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍යයි කියලා එතුමත් කියනවා. ඉතින් එතුමගේ කාලේ ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කරන්න උත්සාහ කළාද කියලා අපිට පෙරලා ප්‍රශ්න කරන්න හිතෙනවා. ඒ අතරේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා කියනවා විදුලි අර්බුදය ජාතික ආර්ථිකයේ එක් ප්‍රකාශනයක් කියලා. එතුමා ටිකක් අර උත්තරේ ටිකක් බර විදිහට දීලා තියෙනවා. නලින්ද මහත්තයා කොහොමුණත් මේ චරිත හේරත් මහත්තයා කියන්නේ බලශක්ති ක්ෂේත්‍රයට ජාතික එකඟතාවක් අවශ්‍යයි කියලා. ඇත්ත වශයෙන්ම මේ විදේශ විනිමය සහ ණය ප්‍රශ්නේ පමණක්ද මේ විදුලි අර්බුදයට හේතුව කියලා අහනකොට එතුමා කියන ඇත්ත වශයෙන්ම නැහැ. එසේ වීමට හේතුව මේ සාධකයන් විතරක් නෙවෙයි විනිමය හා ණය ප්‍රශ්නේ මතුවන්නේ ඉන්ධන ලබා ගැනීමේදී පමණයි. ලංකාව විදුලි ජනනය පිළිබඳව මූලිකව ප්‍රශ්නයක් තියෙනවා. අපේ විදුලි බල උත්පාදන ආකෘතිය පිළිබඳව ජාතික එකඟතාවක් නැහැ. ජාතික එකඟතාවක් නැති හින්දා එක් ආණ්ඩු එක් ආකාරයට විදුලි උත්පාදනය පිළිබඳ මාස්ටර් ප්ලෑන් එක නිතර වෙනස් කරනවා. දැන් අවුරුදු 70 ගාණක් තිස්සේ අපේ රට පාලනය කරපු විවිධ දේශපාලන පක්ෂ අලුතෙන්ම පත් වුණාම අලුත් ප්‍රතිපත්ති කියන පාටලි මහත්තයත් කියන්නේ ඒකයි ප්‍රතිපත්තිමේ වෙනසක් අවශ්‍යයි කියලා. හැබැයි මේ වෙනස සිද්ධ කරන්න ඕනේ අර දීර්ඝකාලීනව ඇමරිකාව චීනය අපි දකිනවා අවුරුදු ගානකට සමීර ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ. වුන් අවුරුදු ගානක් එකම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා රට ඉස්සරහට යන්නේ. පාටලි මහත්තයාගේ උත්තරේ බලමු. එතුමා කියනවා පැහැදිලිවම මේ විදේශ විනිමය සහ ණය ප්‍රශ්නේ පමණයි හේතු වෙන්නේ කියලා එතුමන් කියලා තියෙනවා. එක එක අය බලාගාර හදපු නැති කතා කියනවා. නමුත් ඒ සියලු කතා ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ විනිමය සහ ණය ප්‍රශ්නය ආසන්නතම හේතුව වෙනවා. ඛනිජ තෙල් බලාගාර ක්‍රියාත්මක කරන්න විදිහක් නැහැ. මේ වෙලාවේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒක තමයි ගල්අඟුරු බලාගාර එකක් කැඩිලා තියෙනවා. විදුලි බලය අවුරුද්දක් ක්‍රියාත්මක කරන්න ගල්අඟුරු ටොන් 22 ලක්ෂයක් ඕනේ. දැනට තියෙන්නේ ටොන් 5 ලක්ෂයක් විතරයි. ගල්අඟුරු හිඟයට හේතුව ණයවර ලිපි නිකුත් කළාට විදේශ බැංකුව ඒවා ස්ථිර කරන්නේ නැහැ. ඩීසල් පෙට්‍රල් නැව් සමාගම් වලට හේතු වුණේ ඒක කියලා එතුමා කියන අතරේදී
ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් කියනවා බල ශක්ති ක්ෂේත්‍රයට අද බලපා තිබෙන අර්බුදයට මූලිකම හේතු වෙලා තියෙන්නේ අපේ රටේ තියෙන ඩොලර් හිඟය. අනෙක් භාණ්ඩ හා සේවා සියලු ක්ෂේත්‍රයට වගේම විදුලි බල ක්ෂේත්‍රයට මේ තදින්ම බලපාලා තියෙනවා. මූලික වශයෙන් සිමෙන්ති, ඖෂධ, ගෑස්, තෙල් සියලු ක්ෂේත්‍රවලට මේ තත්ත්වය බලපා තියෙනවා කියලා එතුමා කියනවා. අපි චරිත හේරත් මහත්තයාගේ උත්තරය අනික් කොටසට යනවා. එතුමා කියනවා රටක් විදිහට අපිට විශේෂයෙන් අපි විශේෂයෙන් විදුලි බල උත්පාදනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ජාතික වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබා ගත යුතුයි. එයයි මේ ප්‍රශ්නෙට විසඳුම. එසේ නොවන තෙක් එක් එක් ආණ්ඩු විදුලි බල උත්පාදනය සම්බන්ධයෙන් එක් එක් ආකෘති සකස් කිරීමෙන් මේ ගැටලුව උද්ගත වෙන්න පුළුවන්. අපිට අද වෙලා තියෙන්නේ මේ ගැටලුව. නිදහසෙන් පසු විශේෂයෙන් 78 දී ජල විදුලි බලාගාර ආරම්භ කරාට පස්සේ හිටපු ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ රජයේ සමයේදී නොරොච්චෝල බලාගාර ඉදි කළා. එවැනි විශාල බලාගාර පිළිබඳව ජාතික ප්‍රතිපත්ති නොමැතිවීම විශාල ගැටලුවක් කියලා එතුමා කියලා කියනවා. අර එතුමා දීර්ඝකාලීනව දෙයක් දැකලා කතා කරනවා. හැබැයි අනෙක් දේශපාලන පක්ෂවල නියෝජිතයෝ දැන් මේ තියෙන ප්‍රශ්නේ විතරක් මතු කරන්න උත්සාහ කරනවා. ඩොලර් හිඟය නිසා මේ දේ ඇති වුණා කියන කාරණාව. හැබැයි ජනතාවක් විදිහට රටක් විදිහට අපි අපේ හදවතට හිතට තට්ටු කරලා අහන්න ඕනේ. අපි විදුලි බල අවශ්‍යතාවයට සරිලන විදිහට බලාගාර ඉදි කළාද? ඩොලර් ප්‍රශ්නේ විතරද මේ දෙයට කියලා ඔබේ මත විමසුමට ආරාධනා කරනවා. මේ විවිධ මතවලට අපි ගරු කරනවා. හැබැයි ඒ මතවලට තර්කයක් තියෙන්න ඕනේ. බල ශක්ති අර්බුදය ගැන මේ විවිධ දේශපාලන පක්ෂ අදහස් පළ කරලා තියෙන්නේ ඒ විදිහට. ඔව් ඉතින් මේ විදුලි අර්බුදයටත් හේතුව වෙලා තියෙන්නේ තෙල් වල තියෙන ප්‍රශ්නේ. තෙල් ලබා දෙන්න කටයුතු කරන්න අමාරුයි, අපහසුයි කියන කාරණය විදුලි උත්පාදනය සඳහා. හැබැයි අපේ රට වටේම ගත්තොත් වතුර ඕන තරම් තියෙනවා. ඉතින් විදුලි උත්පාදනය කරන්න ඕනි කරන ජලාශය ඕන තරම් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. සමහර රටවල් නජිත් තියෙනවා රැයට ගියාම රැයට විදුලි උත්පාදනය සඳහා වතුර ලබා ගන්නවා ඒ ජලාශ වලින්. හැබැයි දවල්ට ගියාම දවල්ට සංචාරක ස්ථාන බවට ඒවපත් වෙලා තියෙනවා. රැයට ගියාම විදුලි උත්පාදනය කරනවා. ඉතින් අපේ එහෙම ඕනෙත් නැහැ. ඕන තරම් ජලාශ තියෙනවා. මෙච්චර කාලයකට මේ ප්‍රතිපත්ති තීරණ ගත්තේ නැහැ. ඉතින් මේවා කාලයක් ගියාට පස්සේ තමයි අපිට මෙන්න දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ. සමහර රටවල මේ ශීත ඍතුව වගේ මේ හීතලට හිම වැටෙනවා. හැබැයි අපේ රටට 365 දවසම හිරුවෙලි ලැබෙනවා. සුළං බලය තියෙනවා, ජල විදුලි බලය තියෙනවා. ජනාධිපතිතුමා කියන්නේත් ඕකයි පුනර්ජනනීය බල ශක්තිය වැඩි දියුණු කරන්න ඕනේ කියන කාරණාව. හැබැයි මේ හිරු එළියෙන් සූර්ය බලයෙන් අපි ප්‍රයෝජන ගත්තද කාලයක් තිස්සේ? ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේ අතර මේ තෙල් වලත් ගැටලුවක් තියෙනවා කියලා අද වාර්තා කරනවා. දිවයින ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියන්නේ තෙලේ බලයේ ප්‍රමිතිය හිල් කියලා තියෙනවා. මේ ගැන අද වාර්තා කරනවා. පෙට්‍රල් නියාමනයට නිසි ආයතනයක් නැහැ. IOC තෙල් IOC බලනවා, සිපෙට්කෝ තෙල් සිපෙට්කෝ බලනවා කියලා කියන්නේ මෙරට මේ ආනයනය කරන පෙට්‍රල් වල ප්‍රමිතිය පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා කියලා තෙල් සංස්ථා ජේෂ්ඨ නිලධාරියෙක් තමයි දිවයිනට අද වාර්තා කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් මේ කියන කතාවත් එක්ක ඒකට හේතු වෙලා තියෙන ලංකා ප්‍රමිතිය ආයතනය මගින් SLS 768 2021 ලබා දී තිබෙන පිරිවිතරයන් සම්බන්ධ නිර්දේශ පෙට්‍රල් වල ඔක්ටේන් සංයුතිය ඔක්ටේන් 91 දක්වා පහත හෙලා තිබීම කියලා ඒ නිලධාරියා කිව්වා කියලා වාර්තා කරලා තියෙන නමත් එක්ක තිබ්බනම් තමයි හොඳ. මේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් වගකීමෙන් කතා කරනවා නම් මෙතෙක් කලක් මෙරට පෙට්‍රල් වල අඩංගු විය යුතු ඔක්ටේන් ප්‍රමාණය 92 හා 95 තිබිය යුතු බවත් ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය ඔක්ටේන් 91ක් ලෙස එය පහත දමා තියෙනවා කියලාත් ඒක වැරදීමක්ද ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා තෙල් සංස්ථා ජේෂ්ඨ නිලධාරියා කියලා තියෙනවා. ඉන්දියාවේ භාවිතයට ගන්න කෙසේ නමුත් ඔක්ටේන් 91 පෙට්‍රල් ඊට හේතු වෙලා තියෙන ඉන්දියාවේ නිෂ්පාදිත යතුරුපැදි හා මෝටර රථ සඳහා ඒ පිරිවිතරයන් ගැලපෙනවා කියලා මේ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයෙන් දිවයින විමසීමක් කරනවා. ඒ ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් LGL චිත්‍රගේ මහත්තයා කියනවා මෙරටට ගෙන එන හෝ මෙරට නිෂ්පාදනය කරන පෙට්‍රල් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය වක් කියන්නේ නැහැ කියලා. පෙට්‍රල් වල ප්‍රමිතිය තීරණය කරන්නේ තෙල් සංස්ථාව කියලා ඔහු කියනවා. මේ සම්බන්ධයෙන් කොළොන්නාව හා සපුගස්කන්ධ රසායනාගාර භාර ජේෂ්ඨ නිලධාරියාගෙන් විමසුව විට ඔහු සඳහන් කරනවා පෙට්‍රල් වල ප්‍රමිතිය සහතික කරන්නේ තමන් සිදු කරන්නේ නැහැ කියලා. රසායනාගාර පරීක්ෂණ වලින් පමණක් බවයි මේ පෙට්‍රල් වල ප්‍රමිතිය සහතික කරනවා කියලා ඔහු කියන්නේ. කිසිම විටක ඔක්ටේන් 92ට අඩු පෙට්‍රල් වෙළඳ පොළට මුදා හරින්නේ නැහැ කියලා ඔහු සඳහන් කරනවා. ඉතින් ඒ අනුව ප්‍රශ්නයක් නැහැ මේ තෙල් සංස්ථාව කියන විදිහට. කෙසේ නමුත් ඉන්දියා ඔයිල් සමාගම මෙරටට ගෙන්වන පෙට්‍රල් වල ප්‍රමිතිය ඒ සමාගමත් සංස්ථාව ගෙන එන පෙට්‍රල් වල ප්‍රමිතිය තෙල් සංස්ථාවත් තීරණය කිරීම තුළ පෙට්‍රල් වල ප්‍රමිතිය නියාමනය කරන්නට ආයතනයක් නැහැ කියලයි සංස්ථාව සඳහන් කරන්නේ. ඉතින් මේවා තමයි ගැටලු. ගෑස් ටික නියාමනය කරගන්න තැනක් නැහැ. ඒවා නියාමනය වුණේ නැහැ. මෙච්චර කාලයක් ප්‍රමිතිය බැලුවේ නැහැ. පෙට්‍රල් වල ප්‍රමිතිය බලන්න ප්‍රමිතිය ආයතනයේට හැකියාවක් නැහැ. ප්‍රමිතිය ආයතනයේ නෙමෙයි ඒවා ප්‍රමිතිය බලන්නේ ගෙන්වන අයමයි. ඉතින් මේ වගේ ගැටලු ඉදිරියේදී निराකරණය කරගත්තේ නැත්නම් අපි කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ කියන ප්‍රශ්නේ මතුවෙනවා. මේකත් එක්ක
මම යනවා මේක දේශපාලන කතාවක්. හැබැයි මේ දේශපාලන කතාව ඇතුලේ මේ තෙල් අර්බුදය ගැනත් කතා කරලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහත්තයා කියන්නේ මේක අපි දුක් විඳලා හදපු ආණ්ඩුව ගොඩක් අයට ඒක අමතකයි කියලා ඔහු සඳහන් කරනවා. මේ අතරේ ප්‍රශ්නයක් අහනවා ලාභ ඉලක්ක කරගෙන තෙල් සංයුතිය වෙනස් කරනවා නම් ඒක සාපරාධී අපරාධයක් කියලා ඔහු කියලා තියෙනවා. මේ විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මේ ඔහු කියනවා ගිනි පෙල්ලෙන් බැටකාපු මිනිස්සයා කණාමැදිරි එළියටත් බයයි. ගෑස් සංයුතිය වෙනස් කිරීම නිසා ඇතිවුණු ව්‍යසනය නිසා මිනිස්සු දැන් තෙල් ගෙනත් බියෙන් ඉන්නේ. ඇත්තටම ගෑස් අර්බුදය ඇති කරගත්තු එකක්. මෙතනදිත් ලාභය ඉලක්ක කරගෙන ප්‍රාථමික ආකාරයෙන් තෙල් සංයුතියත් වෙනස් කරනවා නම් ඒක සාපරාධී අපරාධයක් කියලා තියෙනවා. කෙසේ නමුත් උතේ ගම්මන්පිල මහත්තයා ගැන එතුමට ලොකු විශ්වාසයක් තියෙනවලු. ගම්මන්පිල මහත්තයා රටට අහිතක් කරන එකක් නෑ කියලා විශ්වාසයක් තියෙනවා කියලා ඔහු කියලා තියෙනවා. වීරසුමන වීරසිංහ මහත්තයා මේ අතරේ දේශපාලන කාරණා ගණනාවක් ඔහු කතා කරනවා. අර්බුදකාරී අවස්ථාවක හැසිරෙන විදිය ආණ්ඩුව දන්නේ නැහැ කියලා ඔහු කියනවා. ඒ වගේම 69 ලක්ෂය දැන් අපි එක්ක ඉන්නවද කියන එක ප්‍රශ්නයක් කියලා සඳහන් කරනවා. විවේචනය කළාම එළවනවා නම් ඒක බරපතල තත්වයක් කියලා ඔහු කියනවා. වාසි විමල් උදේ සාමූහික වගකීම් කඩකලේ නැහැ කියලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අද මව්බිම වාර්තාව මේ ආකාරයෙන් අරන් එනවා. මේ අතරේ තව දේශපාලන කතාවකට යනවා. මේකටම සම්බන්ධ කරන්න පුළුවන් මව්බිම අද වාර්තා කරන්නේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා. දිනේෂ් කටහරි කියලායි මව්බිම මේ සම්බන්ධයෙන් මේ පුවත්පත් වාර්තාව අරගෙන එන්නේ. දිනේෂ් ගුණවර්ධන මහත්තයා කියනවා මේ ඇතුළත කතා කරගත්ත යුතු විසඳාගත යුතු දේවල් පිටතදී ප්‍රකාශ කිරීම හේතුවෙන් යම් ඉරිතැලීම් සිද්ධ වෙනවා කියලා. ජනතාව බිහිකල ආණ්ඩුව ආරක්ෂා කිරීමේ වගකීම එහි සියලු පාර්ශවකරුවන්ට තියෙනවා කියලා ඔහු සඳහන් කරනවා. මහජන එක්සත් පෙරමුණේ නායකයා විදිහට ඒ වගේම අධ්‍යාපන අමාත්‍යතුමා විදිහට පහුගිය යාපාලන ආණ්ඩුව විසින් රටේ ආර්ථිකයේ බිඳුවට වටා තිබූ මොහොතක ජනතාව විසින් මේ ආණ්ඩුව තෝරාපත් කරගත්තේ විශාල බලාපොරොත්තු සහිතවයි කියලත් දිනේෂ් ගුණවර්ධන මහත්තයා කියලා තියෙනවා. ඉතින් මේකත් එක්ක තමයි දිනේෂ් කටාරි කියලා අද වාර්තා කරලා තියෙන්නේ. මේ අතරේ දිවයින පත්තරයට යනවා. දිවයිනට ගියාම අගමැතිතුමාගේ ප්‍රකාශයක් වාර්තා කරනවා යන්න ඕනෑට යන්න පුළුවන් කියලා අගමැතිතුමා කියනවා කියලායි දිවයින කියන්නේ. ආණ්ඩුවේ සිට ආණ්ඩුව දැඩිව විවේචනය කරන අයට පැවසීමට ඇත්තේ උඩ බලාගෙන කෙල ගහන්න එපා කියන කාරණේ කියලා අගමැතිතුමා කියනවා. කෙල ගැසීමට උඩ බලාගෙන කෙල ගැසීමට අපට අවශ්‍ය නැහැ කියලා අගමැතිතුමා සඳහන් කරනවා. ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දීමට කරන විවේචන සහ තමන්ගේ වැරදි වසා ගැනීමට ආණ්ඩුව විවේචනය කිරීම යන කරුණු දෙකක් කියලා එතුමා කියලා තියෙනවා. ඒ සිදු කරන්නේ තමන්ගේ පෙර වැරදි වසා ගැනීමට වීරයන් මෙන් ආණ්ඩුව විවේචනය කිරීමයිද අගමැතිතුමා තවදුරටත් සඳහන් කරනවා. යන්න ඕන නම් යන්න ඕනි අයට යන්න පුළුවන් කියලයි එතුමා කියනවා කියලා මේ ආකාරයෙන් කියලා තියෙන්නේ. මේ අතරේ මම යනවා මව්බිම් පත්තරේට. ලාල්කාන්ත මහත්තයා කියනවා කැබිනට් වෙනසකින් අමුතු සෙතක් නැහැ කියලා. මේ දේශපාලන කාරණා කීපය එක දිගට මම කියාගෙන යන්නම් මොනවද ඉදිරි පක්ෂය වගේම දේශපාලනික වෙනස් වීම සිද්ධ වෙන්නේ කියලා. කැබිනට් වෙනසක් සම්බන්ධයෙන් කතා කළා. ඉතින් ඒ වෙනසෙන් කිසිම සෙතක් නැහැ කියලයි මේ ආකාරයෙන් ලාල්කාන්ත මහත්තයා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අද සඳහන් කරලා තියෙන්නේ. මව්බිම් පත්තරේ ඒ සම්බන්ධයෙන් තොරතුරු අරන් එනවා. මේ අතර දිවයිනට ගියාම දිවයින වාර්තා කරනවා සජබේ පිළිබඳව. සජබෙන් අලුත් සංවිධානයක් කියලා කියනවා. තරුණයන් ලක්ෂයක් කොළඹ ගේන සැලැස්මක් කියලාත් වාර්තා කරනවා. පෙරලියක අරඹම යන මයින් මේ තරුණයන් මේ ආකාරයෙන් කොළඹ අරන් ඇවිල්ලා ලොකු වැඩක් කරන්න මේ සමගි ජන බලවේගයේ සූදානම් කියලායි මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දේශපාලනය වෙනස් වෙනවා හැම වෙලෙම එක විදිහක නෑ. ඉතින් එක දේවල් ක්‍රියාත්මක කරන්න පක්ෂ සූදානම් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි අද දිවයින තොරතුරු වාර්තා කරන්නේ. මේ අතරේ දිවයිනට යනවා නව සැසියට පාර්ලිමේන්තුවට ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට නියමිතයි පැමිණීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු අරන් එනවා. නව සැසිය විවෘත කරන්න ජනපති අනිද්දා පාර්ලිමේන්තුවට කියලායි දිවයින මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම මේ නව පාර්ලිමේන්තුව ආරම්භයේදී අර උත්සවාකාරයෙන් ලොකු දේවල් කරන්නේ නැහැ කියන කාරණයත් අපි මීට කලින් වාර්තා කරලා තියෙනවා. නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ ජනාධිපතිතුමන් අනිද්දා විවෘත කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා නව සැසිවාරයේ විවෘත කරමින් ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති පිළිබඳව විශේෂ ප්‍රකාශයක් එදිනට කරන්න නියමිතයි. ලබන 18 වෙනිදා පෙරවරු 9:45ට පමණ ජනාධිපතිතුමා සහ එතුමාගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර කතානායක මහින්දයාප අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු පියගැට පෙළ අසලදී පිළිගැනීමට නියමිතයි. මේ ආකාරයෙන් ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයේ විවෘත වෙනවා කියලා දිවයින තොරතුරු අරන් එනවා. සමීර දැන් මේ අවස්ථාව අලුත් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ වෙනකොට ඉස්සර නම් අපි දැක්කා විවිධ උත්සව
මේ ප්‍රිය සම්භාෂණ තියෙනවා. හැබැයි මෙවර ජනාධිපතිතුමාගේ මේ පාර්ලිමේන්තු සැසිවාරයේ විවෘත කරන අවස්ථාව ඒ සියල්ලන්ගෙන්ම තොරව සිද්ධ කරන කටයුතු කරනවා කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. නැත්නම් ඉස්සර අශ්වාරෝහකයන් පෙරටු කරගනිමින් ඒ වගේම අර මෝට මේ යතුරුපැදි විශේෂම පොලිසිය යතුරුපැදි නිලධාරීන් මේ හැමෝ සමගම තමයි පාර්ලිමේන්තුවේ සැසිවාරය ආරම්භ කරන්න ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් වෙන්නේ. මෙවර ඒ උත්සවාකාරයෙන් පැවැත්වෙන්නේ නැහැ කියන කාරණාව සඳහන් වෙනවා. ඔය අතරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් ගොඩක් දේවල් අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරලා තිබුණා. ඔය අතරේ අද මව්බිම කියන කාරණාවක් ශ්‍රී ලංකාවේ පක්ෂ 48ක් එක්ක කතා කරලා කියලා මේ අලුත් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් ගමනක් යන උත්සාහ කරනවාද කියලා අපිට සැකේකුත් හිතෙනවා. අද මව්බිම ඒ විදිහට කියනවා ශ්‍රී ලංකාවේ පක්ෂ 48ක් සමග කතා කරලා වැඩිදුර විස්තර මේ විදිහට ලියවෙනවා. ඒ පිළිබඳව ඉදිරි මැතිවරණවලදී තරග කිරීමට දේශපාලන සන්ධානයක් පිහිටුවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විටත් කටයුතු ආරම්භ කරලා තියෙනවා. එසේ සන්ධානගතව තරග කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 48ක් සමග සාකච්ඡා කළ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කරලා තියෙනවා. සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයන් ඇතුළු පක්ෂ මධ්‍යමකාරක සභිකයන් සහභාගී වූ බවද ඒ ප්‍රකාශකයා කියලා තියෙනවා. යනුව එළඹෙන මැතිවරණයකදී ශක්තිමත්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකිවන බව නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහන් ලක්ෂ්මන් පියදාස මහත්තයා කියලා තියෙනවා. ඒ සඳහා පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය වඩාත් තීව්‍ර මුහුණුවරකින් ආරම්භ කර ඇති බවද ප්‍රකාශ කළ මහාචාර්යවරයා අධ්‍යාපනයේ කෘෂිකර්මයේ ආර්ථිකයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳව පක්ෂයේ වෘත්තීයවේදීන් ඒකාබද්ධව සැලැස්මක් සකස් කිරීමේ කටයුතුද මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා කියලා වැඩිදුරටත් කියලා තියෙනවා. දැන් මේ විද්වත් සාකච්ඡා මණ්ඩපයකට ඉඩකඩ විවර කරලා තියෙනවලු පන්නරේ නමින් සෑම දිස්ත්‍රික්කයකටම වැඩමුළුවක් පැවැත්වෙන බවද මහාචාර්යවරයා ප්‍රකාශ කරලා තියෙනවා. දිස්ත්‍රික් සංවිධායකවරු, මන්ත්‍රීවරු, පළාත් සභා, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, කළමනාකාරවරුන් ඇතුළු පාක්ෂිකයන් මේ වැඩමුළු සඳහා සහභාගී වීමට නියමිතයි. ගාල්ල, පුත්තලම, මාතර, රත්නපුර යන දිස්ත්‍රික්කවල වැඩමුළු අද පැවැත්වෙනවා කියලා වැඩිදුරටත් මව්බිම් පුවත්පත ওই විදිහට තොරතුරු කියනවා. ඔය ඉතින් මේ වැඩමුළුවල කියන කතා නේද දේශපාලනයේ මේ වෙද්දි උණුසුම් කරලා තියෙනවා. ඒ සියලු දේවල් වලට අනිත් පැත්තෙන් උත්තරات ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්කම ලැබේ. සමහර තැන්වල අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ අතරේ මේ කැබිලිත් රක්ෂිතය පිළිබඳව නචිත් වාර්තා කරලා තියෙනවා. අපි ලෑසි ඒ සම්බන්ධයෙන් තොරතුරු කියන්න. අද දවසේ දිවයින පුවත්පතේ පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ සමීර. දිවයින පුවත්පතේ සඳහන් වෙන තොරතුරක් කැබිලිත් රක්ෂිතේ දේශපාලන බහිරවේක් කියලා තමයි අද දිවයින පුවත්පතේ මේ තොරතුරු පළ වෙන්නේ. අපි දැක්ක පහුගිය කාලේ පුරාම කැබිලිත් රක්ෂිතයට බොහෝ දෙනෙක් ඔය වන්දනාමාන කටයුතු සිද්ධ කරන්න යනවා. අද දිවයින පුවත්පත මේ ගැන ලියනවා. ජගත් කනහැර ආරච්චි ලියන්නේ මොණරාගල වත්තේගම කැබිලිත් රක්ෂිත වනාන්තරයට අයත් වටිනා රජයේ ඉඩම් ප්‍රදේශීය නියෝජනය කරන ප්‍රකට දේශපාලකයෙකු විසින් කලක සිට තම පාක්ෂිකයන්ට හිතවතුන්ට ලබා දීම සිදුවන බවට පරිසරවේදීන් චෝදනා කළා තියෙනවා. ඉක්ුද්දා කැබිලිත් රක්ෂිතයට මෙසේ අනවසරින් ඇතුළු වී වගා කටයුතු කිරීමට බිම් සකසමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු සහ ට්‍රැක්ටර් රථ 3ක් වන නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන රැගෙනමින් සිටියේදී එහි පැමිණි පිරිසක් වන් නිලධාරීන් බලහත්කාරයෙන් රඳවාගෙන සැකකරුවන් හා ට්‍රැක්ටර් රථ මුදාගෙන ගොස් තිබුණා. රක්ෂිතය වගා කිරීමට අවසරය ලබා දෙන තුරු වන නිලධාරීන් මුදා නොහරින බවට පවසමින් මේ පිරිස අදාළ නිලධාරියාට තර්ජනය කළා තියෙනවා. කොහොම වුණත් අනතුරුව අදාළ දේශපාලකයාගේ මැදිහත් වීම මත පහුගිය 13 වෙනිදා ගම්වැසියන් 600ක පමණ පිරිසක් බලහත්කාරයෙන් රක්ෂිතයට ඇතුළු වී ඉඩම් අල්ලා ගැනීමට සැලසුම් කර තිබෙදී පරිසරවේදීන් හා භික්ෂුන් වහන්සේ පිරිසකගේ මැදිහත් වීම මත පොලිස් හා STF ආරක්ෂාවත් ලැබීලා මේ කටයුත්ත බලක්වාලන්න හැකියාව ලැබුණයි කියලා අද දවසේ දිවයින පුවත්පත ওই විදිහට සඳහන් කරලා තියෙනවා. දේශපාලනඥයන් මේ කරන්න හදන්නේ මොකක්ද කියලා අපිට ප්‍රශ්නාර්ථයක් විදිහට ඉතුරු වෙනවා. කැබිලිත්ත කියන්නේ බොහොම සුන්දර කලාපයක්. සමීර ගිහින් තියෙනවා නම් ඒ සුන්දරත්වය, ඒ වන ලැහැබ, අර කැබිලිත්ත කියන්නේ දෙවියෝ වඩින තැනක්, දෙවියෝ වසන තැනක්. ඉතින් මේ තැනේ සුන්දරත්වය, ඒ පරිසර හිතකාමී බව ආරක්ෂා කරගන්න කැප වෙන්න ඕනේ. දේශපාලනඥයන් ගැන කතා කරනකොට පහුගිය කාලේ පුරාවටම චෝදනාවක් එල්ල වුණා පාර්ලිමේන්තුවේ කැන්ටින් එකකිනුත් ගොඩක් අය නිකන් පිනට කාපු දේශපාලනඥයෝ හිටියා. හැබැයි ඔය අතරේ දේශපාලනඥයන්ගේ නැත්තම් මේ මැති ඇමතිවරුන්ගේ බඩකට පුරවන්න කෝටි 9ක් වැය වෙලා කියලා ද ලංකාදීපේ කියනවා. මැති ඇමතිවරුන්ගේ බඩකට පුරවන්න බිල කෝටි 9යි. සුජිත් හේවාජුලිගේ ලියන්නේ පාර්ලිමේන්තුවට පැමිණෙන මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ අමුත්තන් ඇතුළු පිරිස් වලට ආහාර පාන සැපීම සඳහා පමණක් 2020 වර්ෂයේදී රුපියල් කෝටි 9කට ආසන්න මුදලක් වැය කර ඇතයි පාර්ලිමේන්තුවේ තොරතුරු වල සඳහන් වෙනවා. දැන් කොරෝනාත් තිබ්බ කාලේ පාර්ලිමේන්තුව එච්චර රැස්ුණෙත් නැහැ. හැබැයි
මේ අයගේ බඩකට පුරවන්න කෝටි 9ක් වියදම් වෙලා තියෙනවා කියලා අද ලංකාදීපය කියනවා. ඒ පාන්දරම සාමාන්‍යයෙන් උදේ 7යි කාලා කියන්නේ කෙනෙක් නැගිටිනාම ටිකක් බඩගිනි හිතන වෙලාවක්. දැන් එහෙම බඩගිනි වෙලාද මේ මැතිඇමතිවරුන් මෙච්චර කාලා තියෙන කෝටි 9ක බිලක් ඇවිල්ලා තියෙනවා පාර්ලිමේන්තුවේ කෑම් වලට. දැන් පාර්ලිමේන්තුව අපි අර කලින් කිව්වා වගේ ගිය අවුරුද්ද එච්චර රැස්ුනේත් නෑ මේ කොරෝනා ව්‍යාප්තිය හින්දා. හැබැයි කෝටි 9ක විතර වියදමක් වෙලා තියෙනවා සමීර. මැතිඇමතිවරුන්ගේ බඩකට පුරවන්න බිල කෝටි 9 කියලා තමයි අද ලංකාදීපේ කියන්නේ. යාචකයෝ ගැන කියන්න යනවා ඊළඟ ප්‍රවෘත්තිය. මේ බස්නාහිර යාචකයන් 671ක් කියලා මේ ආකාරයෙන් වාර්තා කරනවා. 567ක්ම හිඟා කන්නමයි කැමති. මේගොල්ලෝ කැමතිම හිඟා කන්න මොන දේවල් කරත් මේගොල්ලන්ට වැඩක් නැහැ. මව්පිය බාරකරුවන් සිටින 321ක් ඉන්නවා මේ අතර. කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ මාර්ගවල සැරසරන යාචකයන් 671ක් ඉන්නවා කියලත් එයින් හිඟමන අතහැර වැඩහිටි නිවාසයකට යාමට අකමැත්ත පළ කරලා තියෙනවා 104ක් කියලත් අනාවරණය වෙනවා. මේගොල්ලෝ වැඩ පිරිසක් කැමති මේ යාචකයන් විදිහට කටයුතු කරන්නමයි. මොකද නජිත් සාමාන්‍යයෙන් මිනිස්සුෙකුට මේ අපි හිතනවා හරි අහිංසකයි මේගොල්ලෝ කියලා. අහිංසක මිනිස්සුත් ඉන්නවා. හැබැයි යාචකයෝ විදිහට ඉන්නේ නැද්දි අර කරන්න බැරි දේවල් ගොඩක් මේගොල්ලන්ට කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මද්ද්‍රව්‍ය ගැන කතා කරද්දී මේගොල්ලෝ මේ යාචක කමට අමතරව මේගොල්ලෝ සමහර අය මේක ව්‍යාපාරයක් විදිහටත් කරනවා. ඒ වගේම මේව ඇතුලේ තව ව්‍යාපාර විදිහට මද්ද්‍රව්‍ය හෙට මෙහෙට අරන් යනවා. මේ වගේ දේවල් ඕන තරම් කරනවා ඇති. දැන් අර බොරැල්ලේ බෝම්බේ සම්බන්ධයෙන් මේ දවස්වල වැඩි වශයෙන් කතා වෙනවා පල්ලියේ තිබුණ බෝම්බේ පිළිබඳව. ඉතින් ඒ CCTV දර්ශනවලත් තියෙනවා. අර නොණ්ඩි ගහන කෙනෙක් තමයි පල්ලිය ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඔගේ මේ වෙද්දී එක්කෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. පිරිසුදු කරන කෙනෙක්. එතනින් එහා පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. මේ වගේ අපරාධ ගණනාවකට සම්බන්ධයි. ඉතින් මේ නිසා තමයි යම් සමීක්ෂණයක් ආරම්භ කරලා තියෙන්නේ යාචකයන් පිළිබඳව. ඒ වගේම කොළඹ නැවතිලා වැඩ කරන අය පිළිබඳවත් සමීක්ෂණයක් කරන්න, තොරතුරු රැස් කරන්න පොලිසිය මේ වෙද්දී පටන් අරගෙන තියෙනවා. බස්නාහිර යාචකයන් 671ක් කියලා කියනවා. 567ක්ම හිඟා කන්නයි කැමති කියලයි තොරතුරු අද වාර්තා කරලා තියෙනවා. රටේ බොහෝ දෙනෙක් එහෙම හිඟාකන් අතරදී සමීර අපි දැක්කා මේ හිඟාකන් නැතුව තමුන්ගේ ශක්තියෙන් දිරියෙන් නැගී හිටින බොහෝ පිරිස් අර පෙරේරා මහත්තයත් ඒ වගේ කෙනෙක් අද දවසේ මේ පිළිබඳව තොරතුරු සඳහන් වෙලා තිබ්බා. අද ජාතික පුවත්පත් ඒ පිළිබඳව තොරතුරු කියනවා. තලවතුගොඩ පැත්තේ ඔබ යනවා නම් මේ පෙරේරා මහත්තයා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. තලවතුගොඩ ටවුම මැද පෙරේරා කුඹුරු කොටයි ටවුම එන්නම දියුණු වුණා. ඒත් කුඹුර අතහැරියේ නැහැ කියලා පෙරේරා මහත්තයා එහෙම කියනවා. බොහොම අපූර්ව සුහදශීලී චරිතයක්. ඔය තලවතුගොඩ පැත්තේ යනවා නම් මේ කිඹුලවල පැත්තේ එහෙම යනවා නම් ඔබ දකිනවා මේ වගා කරපු බිම් සරුසාර කෙත්වතු පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් එවක ආරක්ෂක ලේකම්වරයා විදිහට හිටියේ. එවක පටන් මේ වගා කිරීමේ කටයුතු ආරම්භ කළා. පෙරේරා මහත්තයා සඳහන් කරනවා මේ විශේෂයෙන්ම එතුමාගේ ජීවිත කතාව මේ හැමදේත් එක්කම ගොවිතැනට සමීපයි. එතුමාගේ පියාණන් පිළිබඳව කතා කරනකොටත් බොහොම ගොවිතැනට ඇලුම් කරන චරිතයක්. ඉතින් තලවතුගොඩ ටවුම මැද්දේ මේ තලවතුගොඩ දැන් බොහෝ දෙනෙක් එනවා නම් සෑහෙන දියුණු වෙලා සමීර විවිධ ආයතන තියෙන පෞද්ගලික ආයතන අපි දැන් කියනවා අවන්හල් තියෙනවා කෑම කඩ තියෙනවා මේ හැම දෙයක් එක්කම තලවතුගොඩ ටවුම අලුත් වුණා. හැබැයි මේ තලවතුගොඩ ටවුම මැද්දේ තියෙන කුඹුර එහෙම අර අලුත් වෙලා වෙනස් වෙලා ඔය අත්හැරලා දාලා තිබ්බේ නැහැ. දිගටම වගා කළා කියලා මේ පෙරේරා මහත්තයා කියනවා. ජීවිතේ බොහෝ දෙනෙක්ට ආදර්ශයක් වෙන චරිතයක් විදිහට අපිට මේ පෙරේරා මහත්තයාව හඳුන්වන්න පුළුවන්. පරිසරයත් එක්ක සුබාදහමත් එක්ක අර කාබනික වගාව ගැන මහ ඉහළින් කතා කරනවා මේ කාල සීමාවේදී. හැබැයි මහ ඉහළින් කතා කරන කාල සීමාවේ මේ කාල සීමාවටත් කලින් ඉඳන්ම කාබනික වගාවට යොමු වෙච්ච චරිතයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි එතුමාට හිස නම ආචාර කරනවා. එතුමා විතරක් නෙවෙයි රටේ බොහෝ දෙනෙක් ඔය හිතකර ගොවිතැනට බොහොම ඇලුම් කරනවා. දැන් මේ වෘත්ති අදාළ නැහැ මේ ගොවිතැන කරන්න. තමුන් අර රජෙක්ුණත් ගොවිතැන සිද්ධ කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි තමුන්ගේ බත සරි කරගන්න හැකියාව ලැබෙන්නේ. මේ බලන්න මේ පොලිස් නිලධාරී මහත්තයත් බොහොම අපූර්වට වගා කරනවා. රටටම ආදර්ශයක් මේ කටයුත්ත. ගොවිතැන් කටයුතු වලට උනන්දුවක් දක්වන නිසා මගේ මේ ඉඩමක එළවලු කොටුවක් සහ කුඹුරු අක්කර 4ක් 5ක් පමණ වගා කරලා තිනවා. ඒ හැම දෙයක්ම කරලා තියෙන ගරු ජනාධිපතිතුමාගේ සංකල්පය අනුව වසවිසෙන් තොර වගාවක් සම්බන්ධයෙන් මා විසින්ම මගේ නෝනත් එක්ක එකතු වෙලා කොම්පෝස්ට් පොර හදාගෙන කුඹුරු වලට හා එළවලු කොටු වලට යොදන්නේ. මේ රසායනික පොර ගැහුවා වගේම තමයි පඳුර. කොම්පෝස්ට් පොර වලින් දාලා තියෙන්නේ. තනිකර ගොමයි මොහොතයි අරක් ගාලින් යන්නේ.
මං විසින් සොයාගත්ත ක්‍රමේ අමුවම අරගෙන ලුණු උරයකට දාලා වක්කට තියලා වතුර ගොම දිය වෙලා යන්න දුන්නම මුළු කුඹුරටම ඒ ගොම දිය වෙලා වතුරත් එක්ක ගිහිල්ලා ඒ ගුවන් ගස් වලට පෝරක් හැටියට පාවිච්චි කරනවා. මම වගා කරලා තියෙන්නේ දේශීය වී වර්ග කුරුළු තුඩ හා සුවඳල් වී වර්ග දෙක වගා කරලා තියෙනවා. ගොවිජන සේවකයේ නිලධාරියෙක් ඇවිල්ලා අපිට තාක්ෂණ උපදේශකයක් ලබා දෙන්නේ නැහැ. යම් කිසි වගාවන් වලට උපදේශන දෙනවා නම් මේක කරන්න මේ විදිය මෙහෙම විදිය කියලා මේට වැඩිය හොඳ ගොවි තැනක් කරගන්න පුළුවන් ගරු ජනාධිපතිතුමනි. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ ගොවිජන සේවකයේ ඉන්න නිලධාරීන්ට නියෝගයක් ලබා දෙන්න මේ ගොවීන්ව දැනුවත් කරන්න කියලා ගොවි වලට ඇවිල්ලා. රසායනික පෝර නැතුව වගාව කරන්න පුළුවන්. බැරි නෑ. උනන්දු විතරයි ඕනේ. අඩිය තියෙනවා. ඒ තමයි බොහොම දිරියෙන් ශක්තියෙන් වගා කරන ඒ අපූරු පොලිස් නිලධාරියා. අපි එතුමාටත් හිසනම ආචාර කරනවා රටටම ආදර්ශයක් ඔය අතරේ. දැන් ඔහොම කතා කියන අතරදී අපිට මෙහෙම කතාවක් කියන්න සිද්ධ වෙලා තියෙනවා. ලංකාදීපේ කියන කතාවක් මේ මාර්ග ලොක්කු 174ක් වැඩිපුර පඩිපතට වැඩිපුර බෙදාගෙන කියලා තමයි කියන්නේ. ඒ අතරේ ලොකු ලොක්කන් 140ක් වාහන දෙක තුන ගෙදර වැඩට අරන් කියලා තියෙනවා. අද ලංකාදීපේ ප්‍රධාන පිටුවේ තියෙන ගොඩක් දේවල් අර අනුන්ගෙන් කාපු දේවල් ලොකු ලොක්කන් 140ක් වාහන දෙක තුන ගෙදර වැඩට අරගෙන කියලා බුද්ධි අංශයෙන් රජයට වාර්තාවක් දීලා තියෙනවා. නීති විරෝධී ආකාරයට සුකෝපභෝගී වාහන දෙක තුන පාවිච්චි කරන අමාත්‍යාංශ ලේකම්වරුන් සංස්ථා සභාපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් 140කට ආසන්න පිරිසක් පිළිබඳව බුද්ධි අංශ රජයේ ඉහළ පෙළේ ප්‍රධානීන්ට විශේෂ වාර්තාවක් මගින් දැනුම් දීලා තියෙනවා. සමහරු දෙවි හිතන්නේ මේ දේවල් ආරංචි වෙන එකක් නෑ. මේ ඉහළට යන එකක් නෑ මේ කරන වැඩ ගැන කියලා. හැබැයි බුද්ධ්‍යංශ මේ ගැන අවධානයෙන් ඉන්නේ. අර මේ දේවල් දකිනකොට සමීර හිතෙනවා අර තනියම වගා කරලා සෑහෙන වෙහෙස මහන්සි වෙලා මේ ජීවත් වෙන ජනතාව අතරේ මේ වාහන 140ක් වාහන දෙක තුන තමුන්ට බෙදාගෙන මේ ජීවත් වෙන පිරිස් කොහේ යන්නද මේවා කරන්න කියලාත් අපිට හිතෙනවා. කොහොම වුණත් රටේ සාමාන්‍ය ජනතාව ආදර්ශයක් වෙනවා. ඒවා ලොකු ලොක්කු හරි හිතට අරගෙන වැඩ කළොත් බොහොම වටිනවා. Apple දොඩම් මිදි කන අයට මේක හොඳ ආරංචියක් නෙමෙයි. අද අරුණ පත්තරේ වාර්තා කරනවා Apple මිදි දොඩම් මාසයකට විතරයි තියෙන්නේ කියලා. මම මේ ගැන ප්‍රශ්න කරා ගිය සතියේත් ඇහුවා විශේෂයෙන්ම මේ ආනයන සීමා කරලා තියෙන වෙලාවේ Apple දොඩම් මිදි ඕන තරම් මේ වෙළඳ පොලේ තියෙනවා. හැබැයි ඒව තියෙන්නේ මේ මාස ගානකට කලින් ගෙනාපු. අද ඒ සම්බන්ධයෙන් තොරතුරු අරන් එනවා. මෙරට මේ පළතුරු ආනයනය කරන ප්‍රධාන ව්‍යාපාරිකයන් 3 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒව ආනයනය කරලා තියෙන්නේ මාස කිහිපයකට කලින්. ඉතින් ඔබ හිතන්න කොච්චර කාලයකට කලින්ද මේ කොච්චර පරණ වෙච්ච ඒවාද මේ පළතුරු විදිහට කන්නේ කියලා. Apple දොඩම් මිදි ලෝකේ තියෙන විසම පළතුරු කියලා එක සමීක්ෂණයක තිබුණා. Apple කියලා කියන්නේ අර දාන රසායනික ද්‍රව්‍යයන් එක්ක මේවා කල් තියා ගන්න. ඒ අනුව තව මාසයකට විතර තමයි Apple දොඩම් මිදි තියෙන්නේ කියලා මේ අනුව අරුණ පත්තරේ වාර්තා කරනවා. මේ අතරේ කොට උඩ ඇති රජයේ වාහන 4000ක් මාස 3කින් පාරට එනවා. තවත් වාහන 5000ක් වෙන්දේ සිට කියලා අද තොරතුරු අරන් එනවා අරුණ පත්තරේ. මේ අලුත් වැඩියා කරලා ගන්න පුළුවන් වාහන තියෙනවා 4000ක් විතර රාජ්‍ය ආයතන සතුව. ඒවා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය කළ සමීක්ෂණයකින් අනාවරණය වෙලා තියෙන්නේ. මේ වාහන ටික පාරට එනවා හදලා ඒ සම්බන්ධයෙන් තොරතුරු මේ විදිහට අරන් එනවා. අපි කාටුන් බලමු. හොඳයි අපි බලමු කාටුන් අරුණ පුවත්පතේ කාටුනේ තෝරගන්නේ හසන්ත විජේනායක අඳින මේ දවස්වල අපි යාචකයෝ ගැන කතා කළා. මේ අයත් යාචකකමේද යන්නේ කියලා අපිට හිතෙනවා. කොහොමුණත් ඔය ලෝක බැංකුව පස්සේ නැත්තම් විදේශ රටවල ආයෝජකයෝ පස්සේ යනවා. මේකත් ණය ගැනීමක්ද කියලාත් හිතෙනවා. මේ අර යාචක කමක්ද කියලාත් හිතෙනවා. මුදල් ඇමතුමා වගේ කෙනෙක් ඉන්නවා. මහ බැංකුව අධිපතිතුමා වගේ කෙනෙක් ඉන්නවා. ඔය ආසි උදේ ගමන් පෙළ මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා. ගාමිණී ලොකුගේ මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා. විදුලි බලය සම්බන්ධයෙන් බල ශක්තිය පැත්තෙන් මහ බැංකුව පැත්තෙන් මුදල් අමාත්‍යාංශ පැත්තෙන් ගත්තොත් එහෙම මේ දවස්වල අපිට හිඟා කන්නද වෙලා තියෙන්නේ කියලාත් හිතනවා. ඒ කොහොමුණත් මේ ගන්න ණය ගෙවන්නත් වෙනවා. ඒ අතරදී රටක් විදිහට ඉස්සරහට යන්නත් ඕනේ. රටක් විදිහට ඉස්සරහට යන්න සල්ලිත් ඕනේ. හැබැයි මේ හැමදේම කළමනාකරණය කරගන්න හැකියාව තියෙයි කියලා අපි හිතනවා. අද අරුණ පුවත්පත ඒ විදිහට අඳිනවා. දවසේ 14 බලන්න හදන්නේ මව්බිම් පත්තරේ තියෙන විදුරා බේනායක ලියන්නේ මේ ආකාරයෙන් අස්කොට පැයක්වත් ගත වී ගියේ නැති පත්කොට තිබේ ලිට්‍රෝ වෙහි සභාපති තනතුරු අතර යන උදවිය පොලේ ඇති තනතුරු රකින්නට කවුරුත් කඩේ යති කියලා තනතුරු ගැන මේ විදිහට ලියලා තියෙනවා. අර ගොඩක් අය තනතුරු රැක ගන්න කඩේ යනවා කියලා
කියලා තියෙන්නේ. අපි දැක්ක පහුගිය කාලේ ගොඩක් එහෙම ඉන්න ඔය අතරේ ඇමතිතුමා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා මේ කතාවක් කියලා තිබ්බා. ඒ ගැන පත්තරේ ලියවිලත් තිබ්බා. ඒ කතාවට උත්තරයක් පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනේ ඇඳලා තියෙනවා ලංකාදීප පුවත්පතේ. බලන්න පත්තරේ පුවතක් පළවෙලා තියෙනවා. පොහොර ප්‍රශ්න නිසා මගේ වසර 32ක දේශපාලන ජීවිතේ නැති වුණා කියලා මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කියලා තියෙනවා. මේ රටේ ජනතාව කතා වෙනවා. මෙහෙම ගියොත් එතුමට වගේ අපිටත් කියන්න දෙයක් තියෙවි. මෙහෙම ගියොත් එතුමට වගේම අපිටත් කියන්න දෙයක් තියෙවි. ඒ මොකද්ද කියලා අහනවා. පොහොර ප්‍රශ්න නිසා අපේ එදා ඉඳලා කාපු බත්පත නැති වුණා කියලා. එතුමට නම් නැති වුණේ අවුරුදු 32ක දේශපාලන ජීවිතේ. හැබැයි අපිට නම් අපි උපතින් ඉඳන්ම කාපු බත්පත අපිට නැති වේද කියලා ප්‍රශ්නයක් හිතෙනවා. හැබැයි මහින්දානන්ද මහත්තයා පහුගිය දවස්වල කුඹුරු වලට ගිහින් තිබ්බා. මේ බොහෝ කුඹුරු හොඳට අස්වැද්දිලා තිබ්බා. අස්වැන්නත් අරගෙන තිබ්බා. රටේම කුඹුරු ඒ විදිහට සරුසාරව හැදෙන්න කියලා අස්වැන්න ලබා ගන්න හැකි වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. එහෙම වුණොත් රටේ ජනතාව බඩගින්නේ නම් ඉන්න එකක් නැහැ. ඔව් අපිට සමුගන්න වෙලාව හරි. හෙට පොය දුරුදු පොය අවුරුදු 15 වෙනි පොය අපිත් එක්ක එකතු වෙන්න සවනක් රැස් වැඩසටහන හෙට උදෑසන ඉඳලා අපි විකාශය කරන්න නියමිතයි. ඒ වගේම ඉන් අනතුරුව දහවල් කාලයේ සහ හැන්දෑයාමේදී විශේෂ ආගමික කටයුතු වලට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විවිධ වැඩසටහන් විකාශය වෙනවා. ස්වාධීන රූපවාහිනී සහ ලක්හඬ ගුවන්විදුලිය ඔබට අහන්න කියන කාරණය මතක් කරන ගමන් අපි අදට සමුගන්න ඔබට නිරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරමින්. ආයුබෝවන්.